අද අපිට තියෙන්නේ 156 ගේ සතේ අපි ඉවර කරානේ. අද තියෙන්නේ අපිට 157 ඉඳලා කරන්න නේද? අද අපිට තියෙන්නේ 157 ඉඳලා කරන්නනේ. හරි. බාන්න 157. හරිද? ඉතින් බාන්න ඔක්කොම 157 ප්‍රශ්න බලන්නකෝ. 157 රත්න ව්‍යාපාරිකගේ පොත්වල 2020 වර්ෂය තුලදී පහස්දාන් වැරදි සිදු ඇති බව සොයා ගන්න ලදිපතේ වැරදි අපි වැරදි නිවැරදි කිරීම පාඩම කරේ. හරි. ඒ වැරදි නිවැරදි කිරීම පාඩම නිෂ්පාදන වලට සම්බන්ධ කරලා දීලා තියෙනවා. රත්න ව්‍යාපාරිකගේ පොත්වල 2020 වර්ෂවලදී පහස්දාන් වැරදි සිදු ඇති බව සොයා ගන්න ලදී. වැරදි හතරක් දීලා වැරදි හතර පස්සේ බලමු අපි. අවශ්‍ය වන්නේ හරිද? බාන්න අපෙන් අවශ්‍ය වන්නේ මොකද්ද කියලා? හරිද? හරිද? එතකොට ඉතින් බලන්න අවශ්‍ය වන්නේ කියන තැන ඉහත එක් එක් සිද්ධිය නිසා ශුද්ධ ලාභයට හා නිෂ්පාදන පිරිවැයට සිදු වූ බලපෑම වැඩි විය අඩු විය බලපෑමක් සිදු නොවී වශයෙන් සඳහන් කරන්න. පිළිතුරු පහස් දාන්න ආකාරයේ වගුවක් භාවිතා කරන්න. පුතේ මෙන්න මේ වගුවේ උත්තරේ ලියන්න ඕනේ. සිද්ධියට පුතේ ලොකුවට ඕනේ නැහැ. හිණි තීරුවක් තිබ්බනම් ඇති. ශුද්ධ ලාභය ලොකු බලපෑම නිෂ්පාදන පිරිවැයට සුදු බලපෑම. ටග්ගල වගුව ඇඳ ගන්න ඉක්මනට. හරි. ටග්ගල ඔක ඇඳ ගන්නකෝ. හරි. මම මෙතනින් ඇඳ ගන්නවා. හරි. කොහොම වගුවක් ඇඳ නේද? ටග්ගල ඇඳ ගන්න කොහොම වගුවක් ඇඳලා ඉස්සලම සිද්ධිය ශුද්ධ ලාභයට වූ බලපෑම හරිද? ශුද්ධ ලාභයට වූ බලපෑම නිෂ්පාදන පිරිවැයට වූ බලපෑම කියලා ගත්තද ඔකටක් ගාලා. හරි. සිද්ධිය ශුද්ධ ලාභයට වූ බලපෑම නිෂ්පාදන පිරිවැයට සිදු වූ බලපෑම කියලා ලියන්න ඉක්මනට වේගෙන්. හරිද? හරිද? හරි නේද? හරි. එහෙනම් දැන් ඉතින් පළවෙනි සිද්ධිය දැන් මම අහන්නේ දැන් ඔය සිද්ධිය වෙලා ඉවරයි පුතේ. සිද්ධිය වෙලා ඉවරයි. එක කියලා දාන්නකෝ. ඒ සිද්ධිය නිසා අපෙන් අහන්නේ සිද්ධිය වෙලා ඉවරයි. සිද්ධිය නිසා ශුද්ධ ලාභයට වූ බලපෑම. දැන් ශුද්ධ ලාභෙ මොකද වෙලා තියෙන්නේ? නිෂ්පාදන පිරිවැයට වූ බලපෑම. හරි. පළවෙනි සිද්ධිය කම්මල් සේවකයන්ට ගෙවූ වැටු 12000ක් පරිපාලන වේතන ගිණුමේ සටහන් කර ඇත. පුතේ මට කියන්න වියදම්නේ ලාභය හොයන්නේ මොනවද අඩු කළාද? ආදායම් වලින් වියදම් අඩු කරලා තමයි ශුද්ධ ලාභය හොයන්නේ අපි. ආදායම් වලින් වියදම් අඩු කරාම තමයි ශුද්ධ ලාභය එන්නේ. මේ වියදම් හදද්දී සමහර වියදම් අපි දැන් සරල උදාහරණයක් ගන්නවා බෙදහැරීමේ වියදම් ඇතුළේ තියෙනවා පරිපාලන වියදම් ඇතුළේ තියෙනවා. මට කියන්න බෙදහැරීමේ වියදම පරිපාලන වියදම් ඇතුළේ දැම්මයි කියලා ශුද්ධ ලාභය වර්ධිනවද? මම ප්‍රශ්න තේරුණාද? බෙදහැරීමේ වියදම බෙදහැරීමේ පිරිවැය පරිපාලන වියදම් ඇතුළේ දැම්මයි කියලා ශුද්ධ ලාභය වර්ධිනවද? නැහැ. ශුද්ධ ලාභය වර්ධින්නේ නැහැ. ඒක තේරුණානේ? ඒ වගේ නිෂ්පාදන පිරිවැයට එකතු කරලා නිෂ්පාදන පිරිවැයත් අන්තිමට විකුණුම් වලින් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවනේ පුතේ. නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැයට එකතු කරලා අඩු වෙනවනේ. එහෙනම් මට කියන්න නිෂ්පාදන පිරිවැයට අයිති වියදම ලාභ ගිණුමේ දැම්මයි කියලා නිෂ්පාදන පිරිවැයට අයිති වියදමක් නිෂ්පාදන පිරිවැය නොදා ලාභ ගිණුමට දැම්මොත් ශුද්ධ ලාභයට මොකද වෙන්නේ?
නිෂ්පාදන පිරිවැයට අයිති වියදම නිෂ්පාදන පිරිවැයට නොදා ලාභ ගිණුමේ දැම්මොත් ශුද්ධ ලාභය මොකද වෙන්නේ? උත්තර මම අහ ප්‍රශ්න තේරෙන්නේ නැද්ද ඔක්කොටම? නිෂ්පාදන පිරිවැයට අයිති වියදම නිෂ්පාදන පිරිවැයට නොදා ලාභ ගිණුමේ දැම්මොත් ශුද්ධ ලාභයට මොකද වෙන්නේ කියලා මම අහන්නේ පුතේ. කො උත්තර දෙන්නේ නැහැ නේ කිසිම ළමයි. වෙනස් වෙන්නේ නැහැ පුතේ. බෙදහැරීම් වියදමක් පරිපාලන වියදම් ඇතුළේ දැම්මයි කියලා ශුද්ධ ලාභය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිෂ්පාදන වියදම් නිෂ්පාදන නොවන වියදම් කියලා දෙකක් තියෙනවානේ. නිෂ්පාදන වියදම් පුතේ නිෂ්පාදන පිරිවැයට දාලා අන්තිමට විකුණුම් පිරිවැය හොයද්දි පුතේ විකුණුම් වලින් ඒකත් අඩු වෙනවනේ. විකුණුම් පිරිවැයට පුතේ අපි හොයද්දි ආරම්භක නිමිතෝගේ නිෂ්පාද භාණ්ඩත් එකතු කරනවානේ. ඒකත් විකුණුම් වලින් අඩු වෙනවා. එතන නොදායක බෙදහැරීමේ වියදමක් ඇතුළේ දැම්මයි කියලා ලාභ ගිණුමේ පරිපාලන වියදමක් ඇතුළේ දැම්මයි කියලා ශුද්ධ ලාභය වර්ධින්නේ නැහැ. පැහැදිලිද ප්‍රශ්නේ? එහෙනම් අපෙන් අහන්නේ කම්මල් සේවකයන්ට ගෙවු වැටුප් 12000ක්. ඒ කියන්නේ කම්මල් සේවකයන්ට ගෙවු වැටුප් නිෂ්පාදන පිරිවැයක් නේද? කම්මල් සේවකයන්ට ගෙවු වැටුප් පුතේ නිෂ්පාදන වියදමක් නේද? හරි. ඒක මේ නිෂ්පාදන වියදම් ඇතුලේ නොදා ලාභ ගිණුමේ දැම්මයි කියලා ශුද්ධ ලාභය වර්ධිනවද? උත්තර දෙන්නකෝ. ඉතින් ශුද්ධ ලාභය වර්ධිනවද? නැහැ. අපෙන් අහන ප්‍රශ්නේ ශුද්ධ ලාභයට ඌ බලපෑම. උත්තරේ ශුද්ධ ලාභයට ඌ බලපෑම. ශුද්ධ ලාභයට ඌ බලපෑම අහන්නේ. උත්තරේ කියන්නකෝ. බලපෑමක් සිදු නොවිය. එහෙනම් මෙතන උත්තරේ බලපෑමක් සිදු නොවිය. බලපෑමක් සිදු නොවිය කියන උත්තරේ එන්න ඕනේ එහෙනම්. බලපෑමක් සිදු නොවිය. උත්තරේ එන්න ඕනේ බලපෑමක් සිදු නොවිය කියලා. බලපෑමක් සිදු නොවිය. හරිනේ? හරි. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැයට වෙච්ච බලපෑම මොකද්ද කියන්නේ පුතේ? නිෂ්පාදන පිරිවැයට වෙච්ච බලපෑම මොකද්ද? නිෂ්පාදන ගිණුමට එන්න ඕනේ නිෂ්පාදන පිරිවැයට එන්න ඕනේ වියදමක්. ඒකේ ලියන්න නැතුව ලාභ ගිණුමේ ලිව්වහම නිෂ්පාදන පිරිවැයට වෙන බලපෑම මොකද්ද කියන්නකෝ ළමයි. කියන්න පුළුවන් නේ ඔයගොල්ලෝ. නිෂ්පාදන පිරිවැයට එන්න ඕනේ වියදමක් ඒකට එකතු නොකර ලාභ ගිණුමේ දැම්මාම නිෂ්පාදන පිරිවැයට මොකද වෙන්නේ? අඩු විය. උත්තරේ අඩු විය. අඩු විය. පැහැදිලිනේ දැන් අහන විදිය මම අහන ප්‍රශ්න තේරුණානේ දැන්? දෙක. දෙවණියක් කියවන්න. දෙවණියක් කියවන්න පුතේ හොඳට. අමුද්‍රව්‍ය අවසාන තොගය 20000ක් අඩුවෙන් තක්සේරු කර ඇත. අමුද්‍රව්‍ය අවසාන තොගය 20000ක් අඩුවෙන් තක්සේරු කර ඇත. හරි. ඔක මොකුත් ඕනේ නැහැ. මම අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්නකෝ. ඒ ඇති මට. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක්ද නැද්ද? අමුද්‍රව්‍ය ගැනුම් වියදමක් ලක්ෂයයි. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක් ලක්ෂයයි. හැබැයි නිෂ්පාදන පිරිවැයට ගන්නේ අමුද්‍රව්‍ය ගැනුම් කියන වියදමද? නැත්නම් මේකෙන් පාවිච්චි කරපු ටිකද කිය? මට උත්තර දෙන්න පුතේ. අපි නිෂ්පාදන පිරිවැයට ගන්නේ අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක්. ඒ ගැන ගැටලුවක් නැහැ. ඒක හරි. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක්. දැන් මම වාගෙන් අහන්නේ අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක් නම් නිෂ්පාදන පිරිවැය වියදමක් විදිහට ගන්නේ අපි අමුද්‍රව්‍ය ගැනුම් කියන වියදමද? නෑ. මොකද්ද ගන්න වියදම? පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මට කියන්න අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි මේකෙන් පාවිච්චි කරපු ටික හොයාගන්නේ කොහොමද? ආරම්භක අමුද්‍රව්‍ය තොගයක් නැහැ කියලා හිතන්න. ආරම්භක අමුද්‍රව්‍ය තොගයක් නැහැ කියලා හිතන්න. ගිය අවුරුද්දේ අමුද්‍රව්‍ය ඉතුරුන්නේ නැහැ. මේ අවුරුද්දේ ලක්ෂයක අමුද්‍රව්‍ය ගත්තා. මේකෙන් ඍජු ද්‍රව්‍ය වියදම හොයාගන්නේ කොහොමද කියන්නේ? මේකෙන් අඩු කරන්න ඕනේ අවසන් අමුද්‍රව්‍ය තොගය. පැහැදිලිද? මේකෙන් අඩු කරන්න ඕනේ අවසන් අමුද්‍රව්‍ය තොගය. හරි. අපි ගමුකෝ අවසන් අමුද්‍රව්‍ය තොගය 20000යි කියලා. අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු වෙන්න ඕනේ. අවසන් අමුද්‍රව්‍ය තොගය 20000යි.
එහෙනම් මට කියන්න පුතේ ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? 80000යි. ඍජු ද්‍රව්‍ය කියන වියදම 80000යි. එහෙනම් මට කියන්න මේ අමුද්‍රව්‍ය අවසන්තෝගේ ලිව්වහම වියදම මොකද උනේ? අමුද්‍රව්‍ය අවසන්තෝගේ ලිව්වහම වියදම මොකද උනේ? අමුද්‍රව්‍ය ගැනුම් කියන වියදම ලක්ෂයයි. ඒකෙන් අවසන් අමුද්‍රව්‍ය තෝගේ අඩු වුණාම අවසන් අමුද්‍රව්‍ය මේ ඍජු ද්‍රව්‍ය කියන වියදම 80. එතකොට අවසන් අමුද්‍රව්‍ය තෝගේ නිසා වියදම අඩු වුණා. නේද ළමයිනි? පැහැදිලිද? හරි. දැන් මම ඔයගලෙන් අහන්නේ මේ අමුද්‍රව්‍ය අවසන්තෝගේ 20000 ලියන්න අපිට අමතක වෙනවා. මග හැරෙනවා. හරි. ඔය අමුද්‍රව්‍ය අවසන්තෝගේ 20000 අපි ලියන්න මග හැරෙනවා. එහෙනම් දැන් මට කියන්න අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි 20000ක් ඉතුරු වුණා. ඒක ලියන්න මග හැරුණා අපි අතින්. ලියන්න බැරි වුණා. එහෙනම් මට කියන්න දැන් ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? එහෙම වුණොත් ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයයි කියලාම දෙන්නේ. උත්තර දෙන්න. එහෙම වුණොත් ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයයි කියලාම දෙන්න පුතේ උත්තර දෙන්නකෝ. එහෙම වුණොත් ඍජු ද්‍රව්‍ය කියන වියදම ලක්ෂෙම එනවා. එහෙනම් පුතේ ඔය කතාව තේරුණාද? දැන් බලන්න දෙවනි වරද. අමුද්‍රව්‍ය අවසාන තොගය 20000ක් අඩුවෙන් තක්සේරු කර ඇත. පුතේ අමුද්‍රව්‍ය අවසාන තොගය 20000ක් ලියලා නැහැ. අමුද්‍රව්‍ය අවසාන තොගය 20000ක් මගහැරිලා ලියලා නැහැ. අමුද්‍රව්‍ය තොගයෙන් 20000ක් ලියලා නැහැ මගහැරිලා. මට උත්තර දෙන්න. මට කියන්න අමුද්‍රව්‍ය අවසාන තොගය ලිව්වනම් වියදම 80000යි. නොලිය හිටියොත් වියදම ලක්ෂයයි. මට කියන්න අවසන් අමුද්‍රව්‍ය තොගය 20000ක් මගහැරිලා. ශුද්ධ ලාභේ මොනවා වෙලාද තියෙන්නේ? ශුද්ධ ලාභේ වැඩි වෙලාද අඩු වෙලාද? ඔයයන් වැරදි. ශුද්ධ ලාභේ අඩු වෙලාද වැඩි වෙලාද? ඔක්කොමලා වැරදි. මුළු පන්තිම උත්තර දීපු ළමයි ටික වැරදි. පුතේ අවසන් අමුද්‍රව්‍ය තොගේ 20000 මගහැරුණාම මේක වියදම නේද? අවසන් අමුද්‍රව්‍ය තොගේ ලිව්වනම් වියදම 80000යි. නොලිය හිටියොත් වියදම කීය වෙනවද? ලක්ෂ වෙනවනේ. අවසන් අමුද්‍රව්‍ය තොගය හරි ඔයගොල්ලෝ හරි මම වැරදි කිව්වේ. අමුද්‍රව්‍ය අවසන් තොගේ නොලිය හිටියාම නෑ හරි ඔයගොල්ලෝ වැරදි. අමුද්‍රව්‍ය අවසන් තොගේ නොලිය හිටියාම ඔක්කොම දීපු ළමයි වැරදි උත්තර. අවසන් අමුද්‍රව්‍ය තොගේ නොලිය හිටියාම වියදම ලක්ෂයයි නේ. 80 වියදම ලක්ෂයයි. ඔයගොල්ලෝ වැරදි ඔක්කොම වැරදි. අවසන් අමුද්‍රව්‍ය තොගේ නොලිය හිටියාම ලිව්වනම් වියදම 80යි. දැන් වියදම ලක්ෂයයි. මට කියන්න අවසන් අමුද්‍රව්‍ය තොගේ මගහැරුණාම ශුද්ධ ලාභ මොකද වෙලා තියෙන්නේ කියන්න. ශුද්ධ ලාභ මොකද වෙලා තියෙන්නේ කියන්න. ඔය දීපු උත්තර වැරදි. කියන්නකො ශුද්ධ ලාභ මොකද වෙලා තියෙන්නේ? බලපෑමක් නැත්තේ නෑ. ශුද්ධ ලාභය අඩු විය. ඇයි ඒ? උදේ වියදම 80000 දාන්න තැනට අවසන් අමුද්‍රව්‍ය තොගේ ලිව්වනම් විද්‍රව්‍ය කියන වියදම 80යි නේද? නොලී හිටියාම වියදම කීයද කියන්නේ? නොලී හිටියාම වියදම කීයද? ලක්ෂයයි. එතකොට අවසන් අමුද්‍රව්‍ය තොගේ නොලී හිටියාම වියදම වැඩි වෙනවා. ශුද්ධ ලාභ මොකද වෙන්නේ කියන්නේ? වියදම වැඩි වෙනවා. ඒතර ශුද්ධ ලාභ මොකද වෙන්නේ? වියදම වැඩි වෙනවා. ඒතර ශුද්ධ ලාභ මොකද වෙන්නේ? කොළමයින් උත්තර දෙන්නේ නැහනේ. ශුද්ධ ලාභය අඩු වෙනවා. පැහැද්ද කියපු දේ? ඔයයන් දැන් තේරෙනව නේද? අනිත් ළමයින්ට තේරෙනවද? වැරදි උත්තර දීපු ළමයින්ට තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? හරි. ශුද්ධ ලාභය අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ කියන්නේ? නිෂ්පාදන පිරිවැයට මොකද උනේ? ඉතින් අමුද්‍රව්‍ය අවසන් තොගේ මගහැරුණාම අමුද්‍රව්‍ය අවසන් තොගේ ලිව්වනම් රුද්‍රව්‍ය 80යි. නොලිය හිටියා අමුද්‍රව්‍ය වියදම ලක්ෂයයි. අමුද්‍රව්‍ය කියන වියදම වැඩි වෙනවයි කියන්නේ නිෂ්පාදන පිරිවැයත් මොකද වෙන්නේ? වැඩි විය. උත්තරේ වැඩි විය. වැඩි විය. පැහැදිලිද?
උත්තරේ වැඩි විය. 3 තුන්වෙනි එක ආගෙන ඉන්න තුන්වෙනි එක 5000ක අමුද්‍රව්‍ය ගැනුම් මූලික සටහන් පොතේ වාර්තා කරන දෙකන අමුද්‍රව්‍ය ගැනුම් පොතේ ලියලා නැහැ. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ මොකක්ද අපිට? අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ මොකක්ද අපිට? උත්තර දෙන්නකො ළමයි. උත්තර දෙන්නේ උත්තර දෙන්න ළමයි දෙතුන් දෙනා විතරක් ළමයි උත්තර දෙන්නෙම නැහැ. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ මොකක්ද අපිට? වියදමක්. ඔව් වියදමක්. හරි. අමුද්‍රව්‍ය ගැනුම් නොලිය හිටියා අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක් පුතේ. හරි. අමුද්‍රව්‍ය ගැනුම් නොලිය හිටියාම වියදමක් නොලිය ඉන්නවා. වියදමක් නොලිය හිටියාම සුද්ධ ලාභ මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමක්. ඒ වියදම ලියන එක මගහැරිලා අමතක වෙලා. එතකොට සුද්ධ ලාභෙ මොකද වෙන්නේ? වැඩි විය. වැඩි විය. උත්තරේ වැඩි විය. වැඩි විය. නිෂ්පාදන පිරිවැය මොකද වෙලා තියෙන්නේ කියලා කියන්නේ. නිෂ්පාදන පිරිවැය මොකද වුනේ? ඕලමයින් උත්තර. නිෂ්පාදන පිරිවැය මොකද වුනේ? අඩු විය. අඩු විය. පැහැදිලි ළමයිනේ? අඩු විය. හතර හරිද බාන හතරවෙනි එක ණය සඳහා පොලිය 7500ක් ගෙවා වූ වාර්තා කරන නැත පුතේ ණය පොලිය කියන්නේ වියදමක් ගෙව්වා වුණ නැතා ලියන්න ඕනේ ණය පොලිය ලියලා නැහැ ණය පොලිය කියන්නේ වියදමක් ගෙව්වා වුණ නැතා ඒක ලියන්න එපායි මේගොල්ලෝ ණය පොලිය ලියලා නැහැ 7500 මට කියන්න ණය පොලිය ලියලම නැහැ සුද්ධ ලාභ මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න සුද්ධ ලාභ මොකද වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ කියන්නේ මම දන්නවා සුද්ධ ලාභේ මොකද වෙන්නේ වැඩි විය ණය පොලිය කියන වියදම ලියලා නැහැ ඒතර සුද්ධ ලාභේ වැඩි විය සුද්ධ ලාභේ වැඩි විය හරි මට කියන්න ඒක නිෂ්පාදන පිරිවැයට වෙන බලපෑම මොකද්ද ඒක නිසා නිෂ්පාදන පිරිවැයට වෙන බලපෑම මොකද්ද උත්තරේ පුතේ බලපෑමක් සිදු නොවිය. ණය පොලිය පුතේ මූල්‍ය පිරිවැයක් ඒක නිෂ්පාදන පිරිවැයක් නෙමෙයි බලපෑමක් සිදු නොවිය. බලපෑමක් සිදු නොවිය. බලපෑමක් සිදු නොවිය. පැහැදිලිමයි නේද? ඊළඟ එකට යන්න. පුතේ ඒක දෙවෙනි කොටස. ඒක දෙවෙනි කොටස බලන්න. ඉහත වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. ඉතින් දැක්කද වැරදි නිවැරදි කිරීම පාඩම නිෂ්පාදන පිරිවැයට සම්බන්ධ කරා. අඳ ගන්න පොත් ජර්නල් එකක් බන්ට. අඳ ගන්න පොත් ජර්නල් එකක්. පොත් ජර්නල් එක අඳ ගන්න ඉක්මනට. උදේ ලබන සෙන්සුරාදාත් පන්තිය ඔන්ලයින්ම තමයි ඊළඟ සතියේ ඉඳලා බලමු දැන් 8 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්න ඕගොල්ලෝගේ අනිද්දා ඉස්කෝලේ පටන් අරගෙන මොකද වෙන්නේ කියලා බලමු පුතේ අපි බලලා අපි පන්ති පටන් ගමු හරිද ළමයිගේ ආරක්ෂාව ගැන හිතන්න එපා පුතේ හැම දෙයක් ගැනම හිතන්න එපා ඒ නිසා පුතේ අපි බලමු මේ සතියේ බලලා පන්ති පටන් ගමු අපි 8 වෙනිදා ඉස්කෝලේ යන්නකෝ ඔයගොල්ලෝ ඉස්කෝලේ තත්ත්වය බලලා එහෙම වුණොත් ඉතින් ලබන සෙන්සුරාදාත් ඔන්ලයින් කරලා අපි ඊළඟ සතියේ ඉඳලා ෆිසිකල් පන්ති පටන් ගමු හරිද හරි බලන්න එක පළවෙනි ගනුදෙනුව කම්මල් සේවකයන්ට ගෙවූ වැටුප් 12000 පරිපාලන වේතන කිරීමේ සටහන් කර ඇත ඒ කියන්නේ ළමයිනේ කම්මල් සේවකයන්ට වැටුප් ගෙවුවාම ලියන්න ඕනේ කොහමද? කම්මල් සේවකයන්ට වැටුප් ගෙවුවාම ලියන්න ඕනේ
මුදල් බැර දැන් කම්මල් සේවකයන්ට වැටුප් ගෙවුවාම ලියන්න ඕනේ මුදල් බැර කම්මල් සේවක වැටුප් හර. ඒ 12000. මේගොල්ලෝ මුදල් එකේ අවුලක් කියන්නේ නැහැ. මුදල් බැර කරලා හැබැයි කම්මල් සේවක වැටුප් ගිණුමට හර කරයි කියන්නේ නැහැ. පරිපාලන වේතන ගිණුමට හර කරලා තියෙන්නේ. මේගොල්ලෝ හර කරලා තියෙන්නේ ඒක පරිපාලන වේතන ගිණුමට තමයි 12000 හර කරලා තියෙන්නේ. මුදල් බැර කළා කම්මල් සේවක වැටුප් ගිණුමට හර වෙන්න ඕන එක පරිපාලන වේතන ගිණුමට හර කරලා තියෙන්නේ. වැරදි. නමුත් මට කියන්න හරය බැරයි සමානද අසමානද පුතේ? හරය බැරයි සමානද අසමානද? කියන්නකෝ. ඔය වැරද්ද නිසා හරය බැරයි සමානයි. එහෙනම් මේ වැරද්දට මොන ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද කිය? ඉතින් මේ වැරද්ද නිසා හරය බැරයි සමානයි. එහෙනම් මේ වැරද්දට මොන ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද? කොළමයින් උත්තර දෙන්නකෝ. මේ වැරද්ද නිසා හරය බැරයි සමානයි. මේ වැරද්දට මොන ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද? අවිනිශ්චිත ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ වරද හදන්නේ? ඉතින් කොහොමද මේ වරද හදන්නේ? පරිපාලන වේතන ගිණුම් බැර 12000යි. කම්මල් සේවක වැටුප් ගිණුම හර 12000යි. කම්මල් සේවක වැටුප් ගිණුම හර 12000යි. පරිපාලන වේතන ගිණුම් බැර 12000යි. ලියන්න එක කියලා දාලා කම්මල් සේවක වැටුප් ගිණුම හර කම්මල් සේවක වැටුප් ගිණුම හර 12000යි. පරිපාලන වේතන ගිණුම් බැර 12000යි. පරිපාලන වේතන ගිණුම් බැර 12000යි. සංලක්ෂයේ පරිපාලන කම්මල් සේවක වේතන වැටුප් පරිපාලන වේතන ගිණුමේ සටහන් කර තිබීම නිවැරදි කිරීම. කම්මල් සේවක වැටුප් පරිපාලන වේතන ගිණුමේ සටහන් කර තිබීම නිවැරදි කිරීම. හරිද? පැහැදිලිද? ඉතින් කවුරු හරි ළමයෙක් මේකට දැන් මේගොල්ලෝ නිෂ්පාදන පිරිවැයයි ලාභ ගිණුමයි දෙකම හදලා ඉවරනේ. ඒ නිසා මේ කම්මල් සේවක වැටුප් කියන තැන කවුරු ළමයෙක් නිෂ්පාදන ගිණුම කියලා තිබ්බත් හරි පරිපාලන වේතන තැන කවුරු ළමයෙක් ලාභ කියලා ඉඳලා තිබ්බත් 100%ක් හරි ඈ. කම්මල් සේවක වැටුප් කියන තැන නිෂ්පාදන ගිණුම කියලා ඉඳලා තිබ්බත් හරි පරිපාලන වේතන කියන තැන ලාභ කියලා ඉඳලා තිබ්බත් හරි. තේරුණාද ඔක්කොම කියපු දේ? හරි නේද? හරි අපි යමු ඊළඟ කොටසට. 157 දී අපි වැරදි විමති කිරීමනේ කරන්නේ. දෙවනි වරද අමුද්‍රව්‍ය අවසාන තොගේ 20000ක් අඩුවෙන් තක්සේරු කර ඇත. ඉතින් අමුද්‍රව්‍ය අවසාන තොගේ 20000ක් අඩුවෙන්. ඒතර අමුද්‍රව්‍ය අවසාන තොගේ අපි නිෂ්පාදන අර ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම් වලින් අඩු කරනවා කියන්නේ නිෂ්පාදන ගිණුම් බැර. ඉතින් අඩු වෙලා ඒක පුතේ අපේ වත්කමක් වෙනවා. ඒ විදිහ පාවිච්චි කරලා නැහනේ. එහෙනම් ලියන්න පුතේ ඒකට තියෙන සටහන අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම හර 20000යි. යන අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම හර 20000යි. අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම හර 20000යි. නිෂ්පාදන ගිණුම බැර 20000යි. අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම හර 20000යි.
නිෂ්පාදන ගිණුම් බැර 20000යි. අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම් හර 20000යි. නිෂ්පාදන ගිණුම් බැර 20000යි. හරි පුතේ පැහැදිලිද? සංලක්ෂයේ මගහැරුණු අවසන් තොගය මගහැරුණු අමුද්‍රව්‍ය අවසන් තොගය මගහැරුණු අමුද්‍රව්‍ය අවසන් තොගය සටහන් කිරීම. මගහැරුණු අවසන් අමුද්‍රව්‍ය තොගය සටහන් කිරීම. තුන මගහැරුණු අවසන් අමුද්‍රව්‍ය තොගය සටහන් කිරීම කියලා නේද? තුන්වෙනි එක ඉතින් බලමු තුන්වෙනි වරද. 5000ක අමුද්‍රව්‍ය ගැනුම් මූලික සටහන් පොතේ වාර්තා කර නැත. බෝඩ් එකේ පෙන්නන්න ඕනේ නෑ පුතේ. අමුද්‍රව්‍ය ණයට ගැනුම් ලියලම නැහැ. මූලික සටහන් පොතේ කියන්නේ ගැනුම් ජීවන ලියලා නැහැ කියන පුතේ. හරිද? මේ අත්පිට නෙම් පුතේ. අමු ගැනුම් පොතේ ලියලා නැහැ කියලා කියන්නේ. අමුද්‍රව්‍ය ගැනුම් මූලික සටහන් පොතේ පුතේ අපිට මේක ණයට ගැනුම් කියලා හිතමු ලියලම නැහැ. එහෙනම් කොහොමද පුතේ ගැනුම් ජීවන ලියුවනම් මේක ලියන්නේ? ගැනුම් ගිණුම අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර කොහෙද බැර වෙන්නේ? නාහිමි පාලන ගිණුම් බැර ලියලම නැහැනේ. අවිනිශ්චිතකම සම්බන්ධ වෙන්නේ නැහැ. ලියන්න. 3 අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර 5000යි. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර 5000යි. ණය හිමි පාලන ගිණුම බැර 5000යි. අමුද්‍රව්‍ය ගැනුම් ගිණුම හර 5000යි. ණය හිමි පාලන ගිණුම බැර 5000යි. සංලක්ෂයේ මගහැරුණු අමුද්‍රව්‍ය ගැනුම් සටහන් කිරීම. 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 හරිද? 4 ණය සඳහා පොලි 7500ක් ගෙවා හෝ වාර්තා කර නැත පුතේ. ණය පොලි 7500ක් ගෙවලත් නැහැ ලියලත් නැහැ. එහෙනම් අලුතෙන්ම ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ණය පොලි හර ණය පොලි කියන්නේ වියදමන්නසක ලාලා කිව්වත් හරි. ණය පොලි හර ගෙවිය යුතු නැත්නම් උපයිත ණය පොලි බැර. කියන්න හතරවෙනි වරද ණය පොලි ගිණුම හර ණය පොලි ගිණුම හර 7500යි. උපචිත ණය පොලි ගිණුම බැර 7500. උපචිත ණය පොලි ගිණුම් බැර 7500. සංලක්ෂයේ සටහන් වූ ණය පොලි සටහන් කිරීම.
සටහන් වූ ණය පොලී සටහන් කිරීම. පැහැදිලිද ඔක්කොටම? සටහන් වූ ණය පොලී සටහන් කිරීම. හරි ඒ ප්‍රශ්න ඉවරයි. හරිද? ඒ ප්‍රශ්න ඉවරයි නේද? හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න පුතේ 158 අද තියෙන 158 160යි විතරයි නේ. වෙලාව හරියද ඉවර වෙද්දි. හරි. ඒතර අපි ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. පුතේ අපි මම ලබන සතියේත් අතිරේක පන්තියක් නොදාම ඉන්න. අපි බලමු ලබන සතිය ඉවර කරලා අපිට ඊට පස්සේ සතිය පුතේ ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් අපිට එහෙම කරත හැකියි. හරි. බලන්න 158 2004ද කොහොමද විභාග ඔයගොල්ලෝ ඉපදෙන්න කලින් ඉපදිනාට පස්සේ අවුරුදු විභාග ප්‍රශ්න මේ මට මතක හැටියට පරණ ප්‍රශ්නයක්. හරි බලන්න. කියවන්න ප්‍රශ්න මාත්‍ය ඔක්කොමලා රූපහානි යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් වන සීමිත ලෙක්සෝ සමාගමේ ඒවල රූපහානි යන්ත්‍ර හදන්නේ පුතේ 21 මාර්තු 30ක දින අවසන් වාර සඳහා ගිණුම් පොත් වලින් 5000 තොරතුරු පුටාගෙන ඇත. අවුරුදු වෙන්නේ 21 මාර්තු 30ක පටන් ගන්නේ නම් 20 අප්‍රේල් 1. රූපහානි යන්ත්‍ර නිෂ්පාදනය කරන සීමිත ලෙක්සෝ සමාගමේ 21 මාර්තු 30ක දින අවසන් වාර සඳහා ගිණුම් පොත් වලින් 5000 තොරතුරු පුටාගෙන ඇත. දීලා විස්තර අමතර තොරතුරු වගේකුත් දීලා අපිට බලන්න අමතර තොරතුරු ටික අමුද්‍රව්‍ය 21 3 කියන අවුරුද්ද අග දවසට අමුද්‍රව්‍ය තොගය 90000යි නොනිමි තොගය 46000යි නිමි තොගය දීලා නැහැ බලමු වර්ෂය තුලදී රූපහානි යන්ත්‍ර දෙකක් සොරාගෙන ඇති අතර 12000ක් වන්න අමුද්‍රව්‍ය ගින්නෙන් විනාශ වී ඇත මේ සම්බන්ධයෙන් කිසිවක් පොත්වල සටහන් කර නැත මට උත්තර දෙන්න රූපහානි යන්ත්‍ර දෙකක් සොරාගෙන ඇති අතර මේගොල්ලෝ හදපු රූපහානි ඔක්කොම වෙළඳාංශයට මාරු කරනවා 12000ක් වන්න අමුද්‍රව්‍ය විනාශ වී ඇත මට කියන්න නැති වෙච්ච රූපවාහිනී දෙක අඩු කරන්නේ මොන ගිණුමෙන්ද නැති වෙච්ච රූපවාහිනී දෙක අපි හදලා ඉවර වෙලා වෙළඳාංශයට මාරු කරායින් පස්සේ රූපවාහිනියන් දෙකක් නැති වෙලා 12000ක අමුද්‍රව්‍ය විනාශ වෙලා මට කියන්න අමුද්‍රව්‍ය විනාශ වෙන එක කොහෙන්ද අඩු කරන්නේ අමුද්‍රව්‍ය විනාශ වෙන එක කොහෙන්ද අඩු කරන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනයේ අර අමුද්‍රව්‍ය ආරම්භක ගැණුම් වලින් අර රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරාගත්තේ කොහෙන්ද අඩු කරන්නේ රූපහානි යන්ත්‍ර දෙකක් සොරාගත්තේ කොහෙන්ද අඩු කරන්නේ පුතේ උත්තර දෙන්නකෝ කතාවත් කරන්න එකෙක්වත් කට කොල්ලන්නේ උත්තරයක් දෙන්නේ හැමදාම උත්තර දෙන්න ළමයි ටික විතරයි පුතේ අවසාන අර නිමිතෝග වලින් වෙළඳ ගිණුමේ හරි නේද ඊට පස්සේ උත්තර දෙන්නේ කවුරුවත් වැඩක් නැහැ ඊට පස්සේ කියනවා 21 3 දිනට රූපහානි යන්ත්‍ර 78ක් කර්මාශාලාවේ තිබිනි ඒ කියන්නේ පුතේ හදපු එවෙන් 78ක් ඉතුරු යෝ දෙකක් හොරුත් තරන් ගියා නේ. දැන් ප්‍රශ්නයක් අහනවා මට උත්තරය ඕනේ මම මේකත් කියවලා ප්‍රශ්නය අහන්නේ. පුතේ 78ක් අර ඉතුරුයි හොරු දෙකක් එහෙම අරන් ගියා රූපහානි යන්ත්‍ර වලින්. රූපහානි යන්ත්‍ර කියන්නේ නිමි භාණ්ඩ වලින් 78ක් දැන් කර්මාශාලාවේ ඉතුරුයි හොරු අරන් ගියයින් පස්සේ හොරුත් දෙකක් අරන් ගියා. මේ accounting නෙමෙයි මම කිව්වේ සාමාන්‍ය දැනීම. වර්ෂය තුලදී රූපහානි යන්ත්‍ර 180ක් විකුණ ඇති අතර වර්ෂය තුලදී රූපහානි යන්ත්‍ර 180ක් විකුණ ඇති අතර මේ තුල ආරම්භක නිමිතෝගේ රූපහානි යන්ත්‍ර 60ක්ද ඇතුළත් වේ මට ටක් ගාලා කියන්න මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු රූපහානි ගාන කීයද මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු රූපහානි ගාන කීයද රයන් වැරදි අයි බලන්න රයන් දැන් හරි ඉසල උත්තරේ වැරදි කොහොනිත් ළමයි උත්තර නිපුල් අකලංක වැරදි ආයි බලන්න accounting නෙමෙයි කවුද වැරදි සඳුනිකා ලක්මාලි විතරයි හරි තව ළමයෙක් උත්තර දීලා තිබ්බ වැරදි සඳුනිකා ලක්මාලි හරි අනිත් ළමයි කෝ නිකන් උත්තරයක් දෙන්න උත්සාහයක්වත් කරන්නේ නැහැ. අනිත් ළමයි කෝ උත්තර?
කොයිද අර වැරදිච්ච කට්ටිය ආයි මට උත්තරේ කියන්නේ. හදපු රූපවාහිනී ගාන කීයද? කවුන්ටින් නෙමෙයි සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. ඉතින් මේ අවුරුද්දේ හදපු රූපවාහිනී ගාන කවුරු උත්තර දෙන්නේ නැද්ද මට? නිමේෂි වැරදි පුතේවා. තාම එක ළමයි හරි උත්තරේ දුන්නේ. තරිඳු වැරදි. හෂිනි වැරදි. උත්තර දෙන්නේ නැහනේ. හරි. උදේ උත්තරේ 200යි. උත්තරේ 200යි. තරුෂි වැරදි. උත්තරේ 200යි. මෙහෙමයි 200 හොයාගත්තේ. පුතේ මට කියන්න වර්ෂය තුලදී රූපවාහිනී යන්ත්‍ර 180 විකුණ ඇති අතර මේ අවුරුදු 180 විකුණලා මේ තුල ආරම්භක නිමිතෝගේ රූපවාහිනී යන්ත්‍ර 60 ඇතුළත් වේ. මට කියන්න මේ අවුරුදු 180 විකුණුවට ඒ 180න් හැදුවේ කීයද මේ අවුරුද්දේ? විකුණපු 180න් මේ අවුරුද්දේ හැදුවේ කීයද? උත්තර දෙන්න. 120යි. ඇයි? ඔය 180න් 60ක් ගිය අවුරුද්දේ හදපුවා 120යි. ඒ 120 විතරද මේ අවුරුද්දේ හැදුවේ? ඒ 120 විතරද මේ අවුරුද්දේ හැදුවේ? නෑ. 120යි හොරු අරන් ගියා දෙකක්. එතකොට කීයද? 122යි. තව හදපු අයින් 78ක් ඉතුරුයි. 122 78යි මේ අවුරුද්දේ හදපු ගාන 200යි. එහෙම නැත්තම් පුතේ, එහෙම නැත්තම් මේ අවුරුද්දේ 180 වික්කා. හොරු දෙකක් අරන් ගියා 182යි. හරිද? එහෙම නැත්තම් මෙහෙම හොයත හැකි. මේ අවුරුද්ද 180 විකුණුවා හොරු දෙකක් අරන් ගියා තව 78ක් ඉතුරුයි. 180 වික්කා දෙකක් හොරු අරන් ගියා 78ක් ඉතුරුයි. ඒතර ඔක්කොම තිබිලා තියෙනවා 2 8යි 10යි එකක් ඉතුරුයි 9යි 7යි 16යි 16 එකක් 10 දැම්මා 260ක් තිබිලා තියෙනවා. 260න් 60ක් ගිය අවුරුද්දේ හදපුවා. මේ අවුරුද්දේ හදපු ගාන එහෙම නැත්තම් 200. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. 180 විකුණුවා දෙකක් හොරු අරන් ගියා 78ක් ඉතුරුයි. ඒතකොට 180 2 78 260ක් තිබිලා තියෙන ඔක්කොම 260න් 60ක් ගිය අවුරුද්දේ හදපුවා. එහෙනම් මේ අවුරුද්දේ හදපු ගාන 200යි. පැහැදිලිද ළමයිනේ ඔක්කොටම? ඔය එක එක උත්තර දීපු ළමයින්ට තේරෙනවද උත්තරේ වැරදි කියලා? හරි. අවශ්‍ය වන්නේ 21 මාර්තු 29 නිෂ්පාදන ගිණුමයි නිෂ්පාදන පිරිවැය ලේඛනය වෙළඳ ගිණුමයි දෙක හරියට වැදිලා නැහැ. නිෂ්පාදන පිරිවැය ලේඛනය වෙළඳ ගිණුමයි ඉල්ලන්නේ. දෙක වෙන වෙනම හදමු. ඉස්සෙල්ලාම හදමු නිෂ්පාදන පිරිවැය ලේඛනය. ටක් ගාලා අත්දැකීම් ලේසි. ඉස්සෙල්ලාම හදමු නිෂ්පාදන පිරිවැය ලේඛනය. නම ලියන්න. නම ලියන්න. සීමිත ලෙක්සෝ සමාගම සීමිත ලෙක්සෝ සමාගම 2021යි 3.31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. සීමිත ලෙක්සෝ සමාගම 2021යි 3.31 දින අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. කියලා ලියලා මොනවද ගන්න පුතේ 10 නැතුව හදමු. නිෂ්පාදන පිරිවැය ලේඛනය මොනවද ගන්න? නිෂ්පාදන පිරිවැය ලේඛනය මොනවද ගන්නකෝ? හරිද? තකලද ගන්න. හරි. ඉවරයි නේද? ඉතින් අපි දන්නවා නිෂ්පාදන පිරිවැයයි අයිති වියදම් දෙක ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන
පොදුකාර පිරිවැය. ඔය දෙකනේ නිෂ්පාදන පිරිවැය වේදම් දෙක. ප්‍රාථමික පිරිවැයට තමයි ඉති වෙන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනස්. හරි? ඔය තුන. එහෙනම් ඉස්සලම ද්‍රව්‍ය ලියන්න ඕනේ. ද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය. ඉතින් ඔගේ ආරම්භක අමුද්‍රව්‍ය තෝගේ 1,20000යි. උඩින්ම ලියන්න. ආරම්භක අමුද්‍රව්‍ය තෝගය දෙවන පියවරට 1,20,000යි. ආරම්භක අමුද්‍රව්‍ය තෝගය 1,20,000යි. එකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැනුම් ආරම්භක අමුද්‍රව්‍ය තෝගය 1,20,000යි. එකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැනුම් කීයද කියලා බලන්න පුතේ අමුද්‍රව්‍ය ගැනුම් අමුද්‍රව්‍ය ගැනුම් කීයද? ඍජු අමුද්‍රව්‍ය මිලදී ගැනුම් 7,32,000 කියලා දීලා තියෙන්නේ ඒක නේද? 7,32,000යි. ආරම්භක අමුද්‍රව්‍ය තෝගය 1,20,000යි අමුද්‍රව්‍ය ගැනුම් 7,32,000යි. පුතේ තව ඔකට එකතු වෙන්න තියෙන්නේ ගෙනීමේ කුලිය නම් බලන්නේ. ගෙනීමේ කුලිය තියනවද? අමුද්‍රව්‍ය ගෙනීමේ කුලියක් තියෙනවා පුතේ 5000ක. දැක්කද? අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 5000යි. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය 5000යි. එකතු වෙනේ ඔච්චරයි තියෙන්නේ. තව අඩු වෙන එකක් තියෙනවා. මොනවද කියන්නේ? හරි. මේ දෙක මේ තුන එකතුව ගන්න. 2යි 5යි 7යි 2යි 3යි 5යි 857,000යි. හරි? 857,000යි. ඕකෙන් පුතේ මේ ආරම්භක අමුද්‍රව්‍ය තෝගය ගැනුම් ටික ගේන්න ගියපු ඔක්කොම 8,57,000යි. මට කියන්න පුතේ ඕකෙන් අඩු වෙන්නේ මොනවද? කිය පුළුවන්. ඕකෙන් අඩු වෙන්නේ මොනවද? කියන්නකෝ. ඕකෙන් අඩු වෙන්නේ මොනවද පුතේ? ආපසු හරි රෙහන්. ආපසු යවුම් අඩු වෙනවා. තව අමුද්‍රව්‍ය විනාශ වුණොත් ඒව අඩු වෙනවා. ඔය තමයි අඩු වෙන්නේ. ආපසු යවුම් අඩු වෙනවා. අමුද්‍රව්‍ය විනාශ වුණොත් අඩු වෙනවා. හොරු අරන් ගියොත් ඒවනේ. බලන්න ඕකේ අමුද්‍රව්‍ය ආපසු යවුම් නැහැ. නමුත් අමුද්‍රව්‍ය මොනවා වීමක් තියනවද කියන්නේ? අමුද්‍රව්‍ය මොනවා වීමක් තියනවද? ඔකේ උත්තර දෙන්නකෝ. පුතේ ඕකේ අමුද්‍රව්‍ය මොනවා වීමක් තියනවද? අමුද්‍රව්‍ය හානි වීමක් තියනවා නේද? හොරකම් නැහැ. අමුද්‍රව්‍ය පුතේ හොරකම් කරන රූපවාහිනී යන්ත්‍ර. ඒක මේකට බලපාන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍ර බල හොරකම් කරපෙක පුතේ අමුද්‍රව්‍ය නෙමෙයි නිවි භාණ්ඩනේ. ඔතන බලපාන්නේ අමුද්‍රව්‍ය විනාශ වීම. ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය. ලියන්න. අමුද්‍රව්‍ය හානි වීම කියලා නැත්නම් ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය හානි වීම එහෙම නැත්නම් ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා මේකෙන් අඩු කරන්න 12000. ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා මේකෙන් අඩු කරන්න ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා. ඔකෙන් අඩු කරන්න ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා 12000ක් අඩු කරන්න. ගින්නෙන් විනාශ වූ අමුද්‍රව්‍ය කියලා 12000ක් අඩු කරන්න. අඩු කරාම එනවා 8,57,000 12000 අඩු කරාම 0.0.0යි 7න් දෙකක් 5යි 5න් එකක් 4යි 8,45,000ක් එනවා. මට කියන්න 8,45,000 ලස්සන නම. ඔය 8,45,000ට කියන නමක් කියන්න. ඔය 8,45,000ට කියන්න පුළුවන් නමක් කියන්න. කියන්නකෝ. මේ ටික තිබ්බා මේක යවුවා. මේ මොකද්ද 8,45,000 රුද්‍රව්‍යද? පාරිභෝජනික ද්‍රව්‍යද? නෑ. මොකද්ද 8,45,000 කියන්නේ? 8,45,000 කියන්නේ මොකද්ද? රුද්‍රව්‍යද? නෑ. පාරිභෝජනික ද්‍රව්‍යද? නෑ. පුතේ මේ අමුද්‍රව්‍ය වලින් මේ ටික විනාශ වුණා. මේක තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. මේක ලියන්න. මේක ලියන්න නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. ඔක ලියන්න නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි. නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි.
නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි. හරිද? නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි. ලිව්වද පුතේ ඔක්කොමලා? නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි. නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය 8,45,000යි. කියලා ලිව්වද? පැහැදිලිද? පුතේ අපිට ඕනේ ඍතු ද්‍රව්‍ය. මේ 8,45,000 කියන්නේ නිෂ්පාදනයේ තියෙන ඔක්කොම අමුද්‍රව්‍ය ටික. මේකෙන් අපිට ඕනේ පාවිච්චි කරපු ටික කොහොමද හොයාගන්නේ? මේකෙන් අවසන් අමුද්‍රව්‍ය තෝගේ අඩු කරන්න. මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තෝගේ මේකෙන් අඩු කරන්න. ඉතින් අවසන් අමුද්‍රව්‍ය තෝගේ ඕකෙන් අඩු කරන්න. අවසන් අමුද්‍රව්‍ය තෝගේ කීයද කියලා බලන්න. අවසන් අමුද්‍රව්‍ය තෝගේ අඩ දෙනවා 90000යි කියලා ඕකෙන් අඩු කරන්න. මේ 8,45,000 90,000 අඩු කරාම වෙනවා උත්තරය. ඒක තමයි ඍතු ද්‍රව්‍ය 0.3යි 5යි 14න් 9ක් 5යි 7යි 7,55,000. ඒක තමයි ඍතු ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒක ලියන්න ඍතු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍතු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍතු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍතු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. හරි. ඍතු ද්‍රව්‍ය හරි. එහෙනම් අපි මේකට ඊට පස්සේ එකතු වෙන්න ඕනේ ඍතු ශ්‍රමය. ඍතු ශ්‍රමයට අදාළ වියදම් එකතු වෙන්න ඕනේ. හරි. ඍතු ශ්‍රමයට අදාළ වියදම්. බාන පුතේ ඍතු ශ්‍රමයට අදාළ වියදම්. බාන ඍතු ශ්‍රමයට අදාළ මොනවද ඔක තියෙන්නේ? ඍතු ශ්‍රමයට අදාළව ඍතු වේතන 1,10,000ක් තියෙනවා ඒක ලියන්න. ඍතු වේතන 1,10,000යි. ඍතු වේතන 1,10,000යි. හරි. ඍතු වේතන 1,10,000යි. ඍතු ද්‍රව්‍ය හරි 7,50,000යි. ඍතු වේතන ඍතු ශ්‍රමයට දාන ඍතු වේතන හරි ඊට පස්සේ ඍතු වෙනත්. උදේ බාන්නක ඍතු වෙනත්ය මොනවද කියනවද කියලා? බාන්නක ඍතු වෙනත්ය මොකුත් තියනවද කියලා බාන්න පුතේ තියනවද? ඍතු වෙනත්ය මොකුත් තියනවා නම් උත්තර දෙන්න මට. බාන්නක ඍතු වෙනත්ය මොකුත් තියනවද? නෑනේ. පුතේ ඍතු වෙනත්ය මොකුත් නෑ නේද ඔගේ බලන්න. ඍතු වෙනත්ය මොකුත් නෑ නේද? ඍතු වෙනත්ය මොකුත් නෑ. එහෙනම් පුතේ මේ දෙක එකතුව ගන්න. මේ දෙක එකතුව ගන්න 0.0යි 0.0යි 0.5යි 6යි 8,65,000යි. ඕකට ප්‍රාථමික පිරිවැය කියලා කියන්න පුළුවන්ද මේ ගානේ? පුළුවන්. ඇයි ඒ? නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපනවා කියලා කියන්නේ නෑ නේද මේකේ? එහෙනම් ওই දෙක එකතුව තමයි ප්‍රාථමික පිරිවැය. මේක තමයි ප්‍රාථමික පිරිවැය. ඔය 8,65,000 තමයි ප්‍රාථමික පිරිවැය. ඔය 8,65,000 තමයි පුතේ ප්‍රාථමික පිරිවැය. හරි? ඔය 8,65,000 තමයි ප්‍රාථමික පිරිවැය. එහෙනම් මේකට එකතු වෙන්න ඕන නිෂ්පාදන පොදුකාර වියදම්. නිෂ්පාදන පොදුකාර පිරිවැය නැත්නම් ඒකට අපි කියනවා කම්මල් පොදුකාර පිරිවැය කියලා. හරි? මේකට එකතු කරන්න මාතෘකාව ලියන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර පිරිවැය. හරි? මේකට එකතු කරමු නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරමු. මොනවද කියලා බලන්න නිෂ්පාදන පොදුකාර වියදම් තියෙන්නේ? මොනවද කියලා බලන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙන්නේ පුතේ බලමු. මොනවද නිෂ්පාදන පොදුකාර වියදම් තියෙන්නේ කියලා බලමු අපි. ගැළපිලි වලින් නම් මුකුත් නැහැ නේ පුතේ. අමුද්‍රව්‍ය විනාශ වීම 12 ගැළපිලි වලින් මුකුත් නැහැ. එහෙනම් උඩ ඉඳලා බලමු.
ආරම්භක අමුද්‍රව්‍ය නිමි නෑ නොනිමි නෑ අමුද්‍රව්‍ය ගැනුම් හරි ඍජු වේතන හරි ගෙනීමේ කුලිය හරි කර්මාශාලා කුලිය 44000 ලියන්න කර්මාශාලා කුලිය 44000යි කර්මාන්තශාලා කුලි 44000යි කර්මාශාලා කුලි 44000යි හරි කර්මාශාලා කුලි 44000යි ඊට පස්සේ මොනවද විකුණුම් ලියන්නේ නැහැ කර්මාශාලා විදුලි බලය 62000යි කර්මාශාලා විදුලි බලය 62000යි කර්මාශාලා විදුලිය කර්මාශාලා විදුලිය 62000යි ඊට පස්සේ කර්මාශාලා විදුලිය 62000යි කර්මාශාලා සුපරීක්ෂණ 90000 එකක් ලියන්න කර්මාශාලා සුපරීක්ෂණ කර්මාශාලා සුපරීක්ෂණ 90000යි කර්මාශාලා සුපරීක්ෂණ 90000යි ඊට පස්සේ වක්‍ර ද්‍රව්‍ය 26000යි වක්‍ර ද්‍රව්‍ය 26000යි වක්‍ර ද්‍රව්‍ය 26000යි යාන්ත්‍රික ෂය 24000යි යාන්ත්‍රික ෂය 24000යි යාන්ත්‍රික ෂය 24000යි මේ දෙක එකතුව ගන්න බලන්න ඒ ටික එකතුව 0.3යි 0යි 0යි 4යි 2යි 6යි 12යි 16යි එකක් ඉතුරුයි 5යි 11යි 20යි 24ද 246000 නේද නිෂ්පාදන පොදුකාර්ය පිළිවෙල නිෂ්පාදන පොදුකාර්ය දැන් 246000 නේ ගන්න මේ දෙක එකතුව ඒ ගන්න මේ දෙක එකතුව ගන්න මේ දෙක එකතුව ඒ දෙක එකතුව ඒ දෙක එකතුව 3යි 5යි 11 එක දැම්ම එකක් ඉතුරුයි 10යි 11 එක දැම්මා එකක් ඉතුරුයි එතකොට කීයද මෙතන හරිනේ 11යි 9යි 2යි 11,11,1000 නේද 11,11,1000යි 11යි 11යි බින්දුව නේද පුතේ මේකට එකතු කරන්න ආරම්භක නොනිමි මේකට එකතු කරන්න ආරම්භක නොනිමි පුතේ 11,11,1000ට ආරම්භක නොනිමි එකතු කරන්න ඔය 11,11,1000ට ආරම්භක නොනිමි එකතු කරන්න බලන්න ආරම්භක නොනිමි කීයද කියලා ආරම්භක නොනිමි තියෙනවා පුතේ 35000 එකතු කරන්න මේ 11,11,1000ට ආරම්භක නොනිමි 35000 එකතු කරාම 11,46,000යි 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 නේ ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි අවසන් නොනිමි කීයද පුතේ අවසන් නොනිමි කීයද 46000යි අවසන් නොනිමි 46000 අඩු කරාම උත්තරයක් එනවා 0.0.0 6 බිඳුවයි 4න් 4ක් ගියාම බිඳුවයි ලක්ෂ 11යි
ඕක තමයි නිෂ්පාදන පිරිවැය. එහෙම නැත්නම් ඕක තමයි නිෂ්පාදිත භාණ්ඩ. නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 11යි. හරි. නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 11යි. නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 11යි. පැහැදිලිද පුතේ? හොඳටම තේරුණා නේද ටික? හරි. ඊට පස්සේ අපිට කියන්නේ වෙළඳ ගිණුම් පිළියෙල කරන්න. හරි. අපි හදමු වෙළඳ ගිණුම. වෙළඳ ගිණුම. අදගන්න මුදේට අක් ගාලා වෙළඳ ගිණුමත්. හොඳද? වෙළඳ ගිණුමත් අක් ගාලා අදගන්නකෝ. එතනනේ වෙළඳ ගිණුමත්. හරි. වෙළඳ ගිණුමත් ඇඳලානේ. ඇඳලා ඉතින් ඉස්සලාම් විකුණුම්. වෙළඳ ගිණුම් කියන්නේ විකුණුම්. ඉතින් වෙළඳ ගිණුම් කියන්නේ විකුණුම් අපිට දීලා තියෙනවා කීයද විකුණුම්? විකුණුම් අපිට ඔය ගාන දීලා තියෙනවා කීයද විකුණුම්? ඉතින් විකුණුම් දීලා තිබ්බ මම දැක්කනේ. විකුණුම් දීලා තියෙනවා 12,60,000ක් අපිට. විකුණුම් දීලා තියෙනවා 12,60,000ක්. විකුණුම් 12,60,000යි. ඉතින් ඒකෙන් අනිත් එක කියන්නේ ආපසයුම්. මේකේ ආපසයුම් නෑ නේද? විකුණුම් 12,60,000යි ආපසයුම් නෑ නේද කියලා බලන්න නෑනේ. තමයි ආපසයුම් නෑ නේද? නෑ. එහෙනම් ලියන්න විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්. ආපසයුම් නෑ විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක් ලියන්න. ඉවනේ. හරි දැන් නිමි භාණ්ඩ ටික තමයි ලියන්න පුතේ. ආරම්භක නිමිතෝගය ගිය අවුරුද්දේ හදපුවා රුපියල් 60ක් ඉතුරුලා තිබ්බනේ. ඒ 60 අගය දීලා තියෙනවා අපිට. නිමිතෝගය ඒක 60යි කියලා 2,76,000ක් කියලා දීලා තියෙන්නේ. ආරම්භක නිමිතෝගය 2,76,000යි. ආරම්භක නිමිතෝගය 2,76,000යි. ඉතින් මේ ගිය අවුරුදු ඉතුරු වෙච්ච බඩ ටික හදලා ඒකට මේ අවුරුදු පිටින් ගත්තේ නෑ ගත්තා ඒවත් එන්න පුළුවන්. මේ අවුරුදු පිටින් ගත්තේ නෑ අපි හදපු ටික එකතු කරන්න. ඉතින් අපි හදපු ටික තමයි නිෂ්පාදිත භාණ්ඩ මේ ලක්ෂ 11 මේ තියෙන්නේ. ඔය 200ක් අපි හැදුවේ. මතකද 200 හෙව්වා? ඔය ලක්ෂ 11ක් ගියේ 200ක් හදන්න. 200 හොයාගත්තට තේරෙනව නේද? එහෙනම් මේකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ. නිෂ්පාදිත භාණ්ඩ. ඔකට එකතු කරන්න ලක්ෂ 11. නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 11 ඔකට එකතු කරන්න. එකතු කරාම 2,76,000යි ලක්ෂ 11යි දෙක එකතු වෙනවා 0.3යි 6යි 7යි 13යි 13,76,000ක් එනවා. හරි. ආරම්භක නිමිතෝගේ 2,76,000යි නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 11යි දෙක එකතුව 13,76,000යි. හරි. ඔය 13,76,000 පුතේ නිමි භාණ්ඩ. මේ ගිය අවුරුද්දේ හදපු 60 ඉතුරු වෙච්ච හදපු 60 මේ අවුරුද්දේ හදපු 200 හොයාගත්තේ මතකයි නේද අපි? එතකොට 260ක් මට කියන්න මේ 260ම අපි ගාව විකුණන්න තියෙනවද? ඔය 260ම අපි ගාව විකුණන්න තියෙනවද කියන්නේ? ඔය රූපවාහිනියන් ටික ඔක්කොම අපි ගාව විකුණන්න තියෙනවද? නෑ. මොකද උනේ? නෑ 200ම නෑ. මොකද උනේ? උත්තර දෙන්න. දෙකක් හානි වුණා. එකක් හොරු අරන් ගියා නේ පුතේ. හානි නෙමෙයි හොරු නේද අරන් ගියේ. දෙකක් හොරු අරන් ගියා. එහෙනම් ඒ හොරු අරන් ගිය දෙක ඔකෙන් අඩු වෙන්න ඕනේ. ලියන්න සොරකම් කළ භාණ්ඩ. සොරකම් කළ භාණ්ඩ. මේකෙන් අඩු වෙන්න ඕනේ. හැබැයි දෙක අඩු කළා හරියන්නේ නැහැ. දෙක කියන්නේ ඒකක.
පුතේ දෙකයි කියලා අඩු කරලා හරියන්නේ දෙක කියන්නේ ඒකක වලින්. මට කියන්න හොරකම් කරපු දෙකේ ගාන හොයාගන්නේ කොහොමද? හොරකම් කරපු දෙකේ ගාන හොයාගන්නේ කොහොමද? කියන්නකො ළමයි. හොරු ඇවිල්ලා රූපහානි යන්ත්‍රයක් හොරකම් කරලා අරන් ගියා. ඒ දෙකේ ගාන හොයාගන්නේ කොහොමද? උත්තර දෙන්නකො ළමයි. හොරකම් කළා අරන් ගිය දෙකේ ගාන හොයාගන්නේ කොහොමද අපි? කියන්නකො ළමයි. ඔව් මේ පුතේ හොරකම් කර මේ අවුරුද්දේ හදපු මේ ලක්ෂ 11න් ලක්ෂ 11 කියන්නේ අපිට පුතේ මේ අවුරුද්දේ නිෂ්පාදනය කරන ලක්ෂ 11ක් ගියා. ලක්ෂ 11ක් ගියේ 200ක් හදන්න. ලක්ෂ 11ක් ගියේ 200ක් හදන්න. ඒතකොට ලක්ෂ 11 200ෙන් බෙදුවාම එකක් ගාන එනවා. කීයද පුතේ එකක් ගානෙන් 5500ද? කැල්ල ගැතිනේ. ලක්ෂ 11 200ෙන් බෙදුවාම එකක් හදන්න ගිය ගාන එනවා කීයද? 5500යි. හරි. ඒ වගේ හොරු අරන් ගියේ කීයද? දෙකක්. ඒ වගේ හොරු අරන් ගියේ දෙකයි. 5500 දෙකක් කීයද එන්නේ? 11000යි. 11000ක් පුතේ මෙතනින් අඩු කරන්න 11000. 11000 අඩු කරන්න. අඩු කරාම එන උත්තරයක් 0.0යි. 6න් එකක් 5යි. 7න් එකක් 6යි. 13,65,000යි. 13,65,000යි. හරිද? 13,65,000යි. ඔය 13,65,000මත් නෑ. ඊට 60යි මේ අවුරුද්දේ හදපු 200යි 260යි. එයා කියන 258යි. 258ම වික්කේ නෑ. 258ම වික්කේ නෑ. වික්කේ 180යි. එහෙනම් මේකෙන් අඩු වෙන්න ඕනේ මොනවද ටිකද කියන්නේ? මේකෙන් අඩු වෙන්න ඕනේ මොනවද ටිකද පුතේ කියන්නකෝ. අවසන් නිමිතෝගය මේකෙන් අඩු කරන්න ඕනේ. අවසන් නිමිතෝගය කීයද පුතේ අවසන් නිමිතෝගේ ගාන හොයාගන්නෙත් කොහමද? අවසන් නිමිතෝගේ ගාන හොයාගන්නේ ඔව් පුතේ එකක් 5500යි. ඒ කියන්නේ 5500 ඉන්නේ ලක්ෂ 11 200ෙන් බෙදුවාම 5500 නෝනේ. එයින් 78ක්. 5578ක්. 5578ක් කීයද අවසන් නිමිතෝගේ 4,29,000ද? 5578ක් 4,29,000යි. අවසන් නිමිතෝගය 4,29,000යි. ඒක අඩු කරාම අපිට එනවා විකුණුම් පිරිවැය. යටොල් ලියන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. උදේ කීයද විකුණුම් පිරිවැය එන්නේ අපිට? 0.0.0යි 15න් 9ක් 6යි 5න් 2ක් 3යි 13න් 4ක් 9යි නේද? 9,36,000යි විකුණුම් පිරිවැය. එතකොට වාගේ දලලාභේ වාට කීයද උදේ දලලාභ එන්නේ කියලා බලන්න. 12,60,000න් 9,36,000 අඩු කරාම වාගේ දලලාභේ වාට ඒ කීයද පුතේ එන දලලාභේ? දලලාභේ වාට කීයද දලලාභේ? කියන්නකෝ දලලාභේ කීයද එන්නේ? මට ඉඩ නෑ දාන්න එකයි මම ඔයගලෙන් අහන්නේ. 3,24,000යි දලලාභය. දලලාභේ රුපියල් 3,24,000යි. හරියටම හරි. හරි. ඒ ප්‍රශ්නේත් ඉවරයි. එන්න අන්තිම ප්‍රශ්නේ නිෂ්පාදන පිරිවැය ලේඛන වල අන්තිම ප්‍රශ්නේ. ඉතින් ලබන සතියේ ලාභ අරමුණු කරන ඔග සංවිධාන පටන් ගන්නවා. ලාභ අරමුණු කරන ඔග සංවිධාන ටියුට් එක ඇතිනේ දැන් අරන් තියාගන්න ලබන සතියේ පටන් ගන්නවා. ලාභ අරමුණු කරන ඔග සංවිධාන පාඩම් පටන් ගන්නවා ඈ. හරිද? අර සමාජික මුදල් කියලා තියෙන ඉස්කෝලේ කරාද දන්නේ නැහැ ඔයගලන්ට. සාමාන්‍යයෙන් පුතේ අමාරුමයි කියන පාඩම එක. ළමයි බහුතරයක් විභාගයට අතාරින ප්‍රශ්න එක. ඒක පුතේ ළමයිගේ වරදක් නෙමෙයි. ඒක දැන් පාඩම අලුත්. තාම ළමයි ඉගෙන ගන්න ගුරුවරු උගන්වන්නේ පරණ විදියට. ඒකයි අවුල. හරිද? දීපදී අර පරණ විදියට ඉගෙනගෙන අලුත් විභාග වලට උත්තර ලියන්න බෑ. ඒ නිසා පුතේ මේ පාඩම මගේ අරගන්න එපා. ඒ පාඩම අල්ල ගන්නවා කියලා කියන්නේ අනිත් පාඩම් ටික ගොඩාක් ලේසියි ඈ.
ඉතින් ලබන සතියේ පටන් ගන්නවා ලාභ අරමුණු කරනවා සංවිධාන කියන පාඩම ඉස්කෝලේ කරාද? සමාජීය මුදල් කියන පාඩම ලාභ අරමුණු සංවිධාන අර ආදායම් වියදම් සමාජීය මුදල් කියලා එහෙම පාඩමක් කරේ කාගේද පුතේ? මෙතනින් ළමයි කරලා තියෙනවද? ඒ පාඩම කාගේ ඉස්කෝලේද කරේ පොඩ්ඩක් කියන්න බලන්න මට. කාගේද කරේ? ලාභ අරමුණු කරනවා සංවිධාන පාඩම කාගේද ඉස්කෝලේ කරලා නැද්ද? ඒ කවුරුවත්ම කරලා නැද්ද තාම? සෙන්ට්‍රල් එකේ කරේ නැද්ද පුතේ? සෙන්ට්‍රල් එකෙත් කරේ නැද්ද තාම? පිළියන්ත සෙන්ට්‍රල් එකේ පොඩ්ඩක් කරා ආනන්දනේ. හරි. එතකොට සෙන්ට්‍රල් එකේ කලේ නෑ, කරේ නෑ. හරි. එහෙනම් කාගේවත් නෑ. ප්‍රයාණ ඉස්කෝලේ කරාද නෑ? සචින්චලා සෙන්ට්‍රල් එකේ නේ පුතේ කරේ නෑ නේද? නෑ. සෙන්ට්‍රල් එකේ කරේ නෑ. කැස්බෑ බාලිකාවේ කරාද? නෑනේ. කැස්බෑ බාලිකාවේ ළමයි ඉන්නවනේ මෙතන. බාලිකාවේ කරාද නෑ නේද? නෑනේ. කොහොමද සෙබස්තියන් එකක්වත් නෑ නේද? තුන් අද පැනලා සෙබස්තියන් උන් ටික එක්කවත් නෑ අද. හරි. හරි. එහෙනම් බලමු පුතේ අපි. බලන්න හොඳ ප්‍රශ්නයක් පුතේ මේ 160 කියන්නේ 2011 A level ප්‍රශ්නේ මේ. 2011 කියන්නේ පුතේ දක්ෂම ළමයි ටික ඔක්කොම ඒ බාගෙට වැඩ කරපු ළමයි ටික පුතේ ඔක්කොම ඩවුන්. හරිද? තරුෂ්ක ඉන්නවනේ. තරුෂ්ක ඉන්නවා. අනිත් උන් නැහැ. අංජුල නැහැ. බලගේ නෙත්ම නැහැ. එතකොට දෙන්නම නැහැ නේද? හරි. හරි බලමු. හරි බලන්න. ඉතින් එහෙනම් තනුෂ්ක රෙබසිනේ කර නැද්ද? නෑ සර් කරේ. තමයි නේ. හරි. එහෙනම් පුතේ දැන් අපි ඉස්කෝලේ මට්ටමටම ඇවිල්ලා තියෙන හින්දා අවුලක් නැහැ. එහෙනම් අතිරේක පන්ති ඕනේ නැහැ මේ සතියේත් එන ලබන සෙනසුරාදාම අලුත් පාඩම පටන් ගමු. ඔයගලගේ යාළුවෙම ඉන්නවනම් මතක් ගන්න අලුත් පාඩම පටන් ගන්න කියලා. හොඳම පාඩමක්. ඒකෙන් අල්ලගත්තොත් පුතේ accounting ආසී හිතෙනවා. ඒක එපා වුණොත් accounting අප්පිරිය වෙනවා. හරියට පන්තියෙන් නැතුව වැඩ ටික කරන්නේ නැත්නම් පුතේ අප්පිරියයි එපා වෙනවා. මාව දැක්කත් ඊට පස්සේ අප්පිරිය හිතෙනවා. එහෙම තමයි. පුතේ ඒ පාඩම අල්ලගත්තොත් ගොඩාක් ආසී හිතෙනවා විශේෂයට. දැන් මම මෙච්චර කියනවනේ ලබන සතියේ එන්නේ නැහැ ළමයි. ඔන්න බලන්නකෝ. එච්චර වැදගත්කම කියනවා එන්නේ නැහැ. හරි. පුතේ ලබන සතියේත් ඔන්ලයින්ම තමයි යන්නේ. ඊළඟ සතියේ ඉඳලා බලමු අපි ෆිසිකල් පන්තිය. ලබන සතියේ ඔන්ලයින්ම තමයි. හරි. පුතේ මේක හොඳම කියන්නේ සුපිරිම ප්‍රශ්නයක්. හරි. අවශ්‍ය වන්නේ කියන තැන කියවන්න. අවශ්‍ය වන්නේ ඉහත අතිරේක තොරතුරු සැලකීමට පෙර කාලච්ඡේදයේ විකුණුම් පිරිවැය කොපමණද? ඉහත අතිරේක තොරතුරු සැලකීමට පෙර කාලච්ඡේදයේ විකුණුම් පිරිවැය කොපමණද? 2. ඉහත අතිරේක තොරතුරු සැලකීමට පසු කාලච්ඡේදයේ නිෂ්පාදන පිරිවැය කොපමණද? හරි. 2011 අගෝස්තු ලකුණු 4යි කියන්නේ දැන් නම් 8යි. එන්න ප්‍රශ්න මුලට. ගිනුම් කාලච්ඡේද සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත. පුතේ කවුරු හරි ඉන්නේ කෙනෙක් නිෂ්පාදන පිරිවැය හොයලා බලන්න. අමුද්‍රව්‍ය මිලදී ගැනුම් ලක්ෂ 8යි. හරි. හරි. ඕකට කලින් පොඩි දෙයක් උගන්වන්න ඕනේ. ඕකට කලින් දෙයක් උගන්වන්න ඕනේ පුතේ. මේක මතක් වෙයිද දන්නේ නැහැ ඔයගලන්ට. පුතේ 13 වසරේ තියෙනවා ඉගෙන ගන්න LKS ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. ඒ ප්‍රමිතේ ඉගෙන ගන්න තියෙනවා LKS 2 කියලා ප්‍රමිතයක්. ඒකදී මේක උමනා වෙනවා ඈ. ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. මට ඊට කලින් කියන්න අපි ඉගෙන ගත්ත නිෂ්පාදන පිරිවැයට අයිති වෙන්නේ ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට අයිති වෙන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනවා. ඉතින් ඔය තුන ප්‍රාථමික පිරිවැය. හරි. මේ අමුද්‍රව්‍ය මේ නිෂ්පාදන ඍජුවම සම්බන්ධ වෙන ශ්‍රමිකයන් එක වෙනවලු මේ ඍජු වෙනවා. මේකට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු වුණාම තමයි හැදෙන්නේ මොන පිරිවැයද කියන්න මට. මේක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු වුණාම මොකක්ද හැදෙන්නේ?
මේක නිෂ්පාදන පොදුකාර ක්‍රියාව එකතු වුණාම මොකක්ද හැදෙන්නේ කියන්නේ? ඍජු ද්‍රාව්‍ය රිශ්‍රමයේ ඍජු වෙනත් නිෂ්පාදන පොදුකාර ක්‍රියාව එකතු වුණාම මොකක්ද හැදෙන්නේ? නිෂ්පාදන පිරිවැය. හරියට හරි. නිෂ්පාදන පිරිවැය. හරි නිෂ්පාදන පිරිවැය. හරි. දැන් මම අහන්නට උත්තර දෙන්න. මේ කමිසයක නිෂ්පාදන පිරිවැය නම් මේ කමිසයක් නම් මේ කමිසයක නිෂ්පාදන පිරිවැය නම් මේ ඍජු ද්‍රව්‍ය කියන්නේ රෙදි වලට. කමිසය රෙදි වලට ගිය පිරිවැය. මේ මහාන එක්කෙනාට ගෙවන පිරිවැය. මේ ඍජු වෙනත් මේ උදේ විදුලි අනම්මනම් මැෂින් ෂේවීම් කම්මල් කුඩි ඔක්කොම මේ රෙද්දට ගිය පිරිවැය. මම අහන ප්‍රශ්නේ මේ අමුද්‍රව්‍ය කියන්නේ රෙදි. මේ අමුද්‍රව්‍ය. හරි. ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍යනේ. මම අහන ප්‍රශ්නේ මේ අමුද්‍රව්‍ය ටිකට මේ වියදම් ටික දරපුව නිසා නේද ඒක නිෂ්පාදන පිරිවැය බවට පත් උනේ. මේ අමුද්‍රව්‍ය දැන් නිමි භාණ්ඩ. විදු ද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය. දැන් මේ කමිසය කියන්නේ නිමි භාණ්ඩ. පැහැදිලිද? මේක දැන් නිමි භාණ්ඩ. මේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් උනේ ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර වියදම් තුන නිසා නේද? මෙන්න මේ වියදම් තුන නිසා නේද? දැන් මට කියන්න මේ රෙද්ද කියන්නේ කමිසය මහන්න යන රෙද්ද වෙන රෙද්ද නෙමෙයි. මේ රෙද්ද හරිද? කමිස වලට ගිය යන රෙදි ටික මේ අමුද්‍රව්‍ය කියන රෙද්ද හරිද? මේ වියදම් තුන දැරුවේ නැත්තම් මේ වියදම් තුන දරපු නිසා දැන් කමිසේ නේද? මේ අමුද්‍රව්‍ය දැන් නිමි භාණ්ඩය. මට කියන්න මේ රෙද්දට මේ වියදම් තුන දැරුවේ නැත්තම් හැමදාම මේක මොකක්ද? ඒ අමුද්‍රව්‍ය වලට ඔය ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර කියන වියදම් තුන දැරුවේ නැත්තම් හැමදාම අරක මොකද්ද? දැන් අර අමුද්‍රව්‍ය ටික මේ වියදම් තුන දරපු නිසා කමිසේ බවට පත් වුණා නේද? දැන් මම අහන ප්‍රශ්නේ අර රෙදි ටිකට මේ වියදම් තුන දැරුවේ නැත්තම් කමිසේ වෙන්නේ නැහැ හැමදාම අමුද්‍රව්‍ය රෙද්දම තමයි. නේද? ඔව්. එහෙනම් මේ අමුද්‍රව්‍ය ටික නිමි භාණ්ඩය බවට පත් උනේ මෙන්න මේ වියදම් තුන නිසා නේද? මේ වියදම් තුනට කියන නම මොකද්ද? ඔයගොල්ලෝ දන්නේ. මේක 13 වසරේ ඉගෙන ගන්න තියෙන වචනයක්. ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර වියදම් තුනට කියනවා තනි නමක්. කවුරු අහලා තියෙනවද? මේ තුනට තනි නමක් කියනවා. කවුරු අහලා තියෙනවද? අහලා නැද්ද කවුරුවත්? මොකද ඒ තුනට කියන්නේ? ඔය AT කරපු ළමයිට අහුවෙලා ඇති. AT සෙකන්ඩ් එකේ තියෙනවා. LKS 2 කියන්නකෝ. මේ තුනට කියන නම මොකද්ද? පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය. ඇයි පුතේ ඒක පරිවර්තන පිරිවැය කියලා කියන්නේ ඒකට? අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් උනේ මේ ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර කියන වියදම් තුන නිසා. ඒ නිසා ඒ තුනට කියන්නේ අපි පරිවර්තන පිරිවැය. ඒතකොට අමුද්‍රව්‍ය වලට පරිවර්තන පිරිවැය කියනවා තමයි නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ. පරිවර්තන පිරිවැයට අයිති වෙන්නේ ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඕක පුතේ පොතේ පොඩ්ඩක් නෝට් එකක් විදිහට දාගන්න. ටියුට් එකේම අගහක් දාගත්තොත් කමන්නේ නැහැ. කොහේ හරි ඔක ලියා ගන්නවාට ඕනේ වෙනවා. පොතේම දාගත්තා නම් හරියි. හරිද? මේක ලකුණු කරගත්තද? හරිද මම ලකුණු කරගත්තද? හරි. මේක ඕනේ ගානට
හරි. දැන් ගාන මාත් එක්ක කියවමු. මේක පුතේ කියවන්න මේක දන්නේ නැතුව ඔය ගාන උගන්වන්න බෑ එකයි. මේක 13 වසරේ උගන්වන්න තියෙන කොටසක් ඔය මම දැන් ගත්තේ. ඉතින් මම නිෂ්පාදන පිරිවැල් ලේඛන ආකෘතියක් නැතුව මෙහෙම ඔය ඔහොමම ඉගෙනුවේ ඔන්නවා ඉගෙන ගන්න ඕන නිසා හරියට. බලන්න දැන් ගාන කියවන්න. ගිණුම් කාලත්වය සඳහා මේක ඉවරයි නේද? තව වෙලා වුන්නේ නැහැ නේ. බලන්න. ගිණුම් කාලත්වය සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත. ගිණුම් කාලත්වය සඳහා ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි ගණනය කර ඇත. අමුද්‍රව්‍ය මිලදී ගැනුම් 800. අපිට අමුද්‍රව්‍ය ගැනුම්නේ වියදම් වෙන්නේ. ඔකට අර ආරම්භක අමුද්‍රව්‍ය එකතු වෙලා අවසන් අමුද්‍රව්‍ය තෝගේ අඩුනාම ඍජු ද්‍රව්‍ය වෙනවා. ඍජු වේතන 200යි. ඍජු වේතන 200යි. අනිකුත් පරිවර්තන 300යි. මම කියන්නම් මේක. කාලච්ඡේද තුළ අමුද්‍රව්‍ය තෝගේ ශුද්ධ වෙනස් වීම අමුද්‍රව්‍ය තෝගේ ශුද්ධ වෙනස් වීම මට කියන්න පුතේ අමුද්‍රව්‍ය තෝගේ ශුද්ධ වෙනස් වීම කියලා මේගොල්ලෝ අමුද්‍රව්‍ය තෝගේ 50 අඩු කරලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය තෝගේ මොකද වෙලා තියෙන්නේ? අමුද්‍රව්‍ය තෝගේ ශුද්ධ වෙනස් වීම කියලා මේගොල්ලෝ අමුද්‍රව්‍ය 50ක් අඩු කරලා. ඇයි අමුද්‍රව්‍ය 50ක් අඩු කරේ? අමුද්‍රව්‍ය තෝගේ මොනවා වෙච්ච නිසාද 50ක් අඩු කරේ? හානි වෙච්ච නිසා නෙමෙයි. පුතේ කාලච්ඡේද තුල තෝගේ ශුද්ධ වෙනස් වීම අමුද්‍රව්‍ය තෝගේ ආරම්භක අමුද්‍රව්‍ය තෝගය නොනිමි මේ අවසන් අමුද්‍රව්‍ය තෝගය කියලා දීලා නැහැ. ආරම්භක අමුද්‍රව්‍ය තෝගේ අවසන් අමුද්‍රව්‍ය තෝගය කියලා දීලා නැහැ. ඔය දීලා තියෙන අමුද්‍රව්‍ය තෝගේ වෙනස් වීම කියලා 50ක් අඩු කරලා. මට කියන්න අමුද්‍රව්‍ය තෝගේ වැඩි වෙලාද අඩු වෙලාද? මේගොල්ලෝ අමුද්‍රව්‍ය තෝගේ වෙනස් වීම කියලා 50ක් අඩු කරලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය තෝගේ 50කින් මොනවා වෙලාද? අඩු වෙලා. ඉතින් අමුද්‍රව්‍ය කියන්නේ මුලට වඩා අග අමුද්‍රව්‍ය තෝගේ අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා නෙමෙයි පුතේ. වැඩි වෙලා තියෙන්නේ. ඒකනේ. ආරම්භක අමුද්‍රව්‍ය තෝගේ එකතු කරලා අවසන් අමුද්‍රව්‍ය තෝගේ අඩු කරනවා. එතකොට අමුද්‍රව්‍ය තෝගය මුලට වඩා අග වැඩි වුණොත් නේද ඒක අඩු වෙන්නේ. මුල 100යි අග 150යි නම් 100 එකතු වෙලා 150ක් අඩු වෙද්දි 150ක් අඩු වෙන එක නෙවෙයි. ඒ කියන්නේ පුතේ මුලට වඩා අග අමුද්‍රව්‍ය තෝගේ වැඩි වෙලා. ඒකයි. තේරුණාද පුතේ? මට කියන්න ඔතන අමුද්‍රව්‍ය තෝගය වෙනස් වීම කියලා 50ක් අඩු කරේ අමුද්‍රව්‍ය තෝගය වැඩි වෙච්ච නිසා. ඔය කියන්නවා නේද? මතක නෑනේ. නොනිමි වැඩ 150ක් එකතු කරේ නොනිමි වැඩ මොනවා වෙච්ච නිසාද? ආරම්භයකට වඩා අග නොනිමි මොනවා වෙච්ච නිසාද 150ක් එකතු කරේ කියන්නේ? හරිද? ඉතින් නොනිමි වැඩ 150 එකතු කරේ නොනිමි වැඩ මොනවා වෙච්ච නිසාද කියන්නේ? නොනිමි වැඩ අඩු වෙච්ච නිසා තමයි 150 එකතු කරේ. පුතේ ඔයගලන්ට මතකද ආරම්භක තෝගය මම මේක ඉගෙනුවා මේ පාඩමේම ආරම්භක අමුද්‍රව්‍ය තෝගය දැන් අපි දමු ආරම්භක අමුද්‍රව්‍ය තෝගය 100යි. ගැනුම් 1000යි. ඒ දෙක එකතු 1100යි. අවසන් අමුද්‍රව්‍ය තෝගේ මේකෙන් අඩු කරනවා. අවසන් අමුද්‍රව්‍ය තෝගේ 150යි. මට කියන්න ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? ඔය ගාන නෙමෙයි මේ මම මේක ගත්ත කල්පිත උදාහරණයක්. 1100 ගියාම ඍජු ද්‍රව්‍ය කීයද? ඍජු ද්‍රව්‍ය 950යි. හරිද? ඍජු ද්‍රව්‍ය 950යි. ඒක තේරුණාද? පුතේ මේ 18 ආරම්භක තෝගේ 100 එකතු වෙලා 150 අඩු කරා. මුල තෝගේ 100යි අග තෝගේ 150යි. මට කියන්න මුලට වඩා අග තෝගේ කීයකින් වැඩි වෙලාද? මුල තෝගේ 100යි අග තෝගේ 150 කියන්නේ තෝගේ 150කින් මොනවා වෙලාද කියන්නේ? මුල තෝගේ 100යි අග තෝගේ 150යි කියන්නේ තෝගේ 50කින් අවුරුද්දකට මොනවා වෙලාද කියන්නේ? වැඩි වෙලා. මුල තෝගේ 100 අග 150යි කියන්නේ තෝගේ 50කින් වැඩි වෙලා. පුතේ 50කින් වැඩි වෙනවයි කියලා කියන්නේ මේ 18 100 එකතු වෙලා 150ක් අඩු වෙනවා කියන්නේ තෝගේ වැඩි වෙනවයි කියලා කියන්නේ වැඩි වෙච්ච ටික අඩු කරා නම් හරිනේ. එහෙනම් ඔයාලට කෙලින්ම මේ 1000න් ගැනුම් 1000න් තෝගේ වැඩිවීම කියලා 50ක් අඩු කරා නම් ඒත් 950 එනව නේද? ගැනුම් 1000න් තෝගේ වැඩිවීම කියලා
තෝගේ වැඩිවීම කියලා 50 අඩු කරා නම් ඒත් 950 එනවා නේද? තේරුණාද කියන්න කියපු කතාව? පැහැදිලිද? ඕනේ? හරිද ළමයිනේ? දැන් ආයෙ අහගන්න. එහෙනම් මට කියන්න නොනිමි වැඩ 150ක් එකතු කරේ නොනිමි තෝගේ මොනවා වෙච්ච නිසාද කියන්නේ? ඔය නොනිමි තෝගේ 150 එකතු කරේ නොනිමි තෝගේ මොනවා වෙච්ච නිසාද මුලට වඩා අග? ඔය නොනිමි වැඩ 150 එකතු කරලා තියෙන්නේ මුලට වඩා අග නොනිමි තෝගේ මොනවා වෙච්ච නිසාද? කියන්නකෝ. අඩු වෙච්ච නිසා. නිමිතෝගය පොඩ්ඩක් ඉන්න. නිමිතෝගයත් පුතේ මොනවා වෙලාද? අඩු වෙලා එක එකතු කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. නිමිතෝගයත් ගැලපුවාම නිෂ්පාදන පිරිවේ ඇවිල්ලා. හරිද වැරදිද? පුතේ නිමිතෝගයත් ගැලපුවාම නිෂ්පාදන පිරිවේ දෙන්නේ කියන්නේ. නිමිතෝගයත් ගැලපුවාම නිෂ්පාදන පිරිවේ දෙන්නේ. පුතේ නෑ. නිමිතෝගය ගැලපුවාම මොකක්ද එන්නේ? නිෂ්පාදන පිරිවැයට නිමිතෝගයත් ගැලපුවාම මොකක්ද එන්නේ? ඔයගොල්ලෝ උත්තර දෙන්න මම දන්නවා මට කියත හැකි. මොකක්ද එන්නේ? විකුණුම් පිරිවැය. නිෂ්පාදන පිරිවැයට නිමිතෝගයත් ගැලපුවාම එන්නේ විකුණුම් පිරිවැය. එහෙනම් පුතේ ඇත්තටම මේ මිනිස්සයා මේ නිෂ්පාදන පිරිවැය කියලා හොයලා තියෙන්නේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය කියලා මේ මිනිස්සයා හොයලා තියෙන්නේ මොකද්ද? මෙයා මේ 1500යි කියලා එක නිෂ්පාදන පිරිවැය කියලානේ. ඇත්තටම මේ නිෂ්පාදන පිරිවැය ඇවිල්ලා තියෙන්නේ මේ විකුණුම් පිරිවැය ඇවිල්ලා තියෙන්නේ කිය. විකුණුම් පිරිවැය පුතේ. විකුණුම් පිරිවැය මේ 2011 කෙටි ප්‍රශ්නයක්. උත්තර පහක් තිබ්බා. මම එහෙමනම් පුතේ මම ටක් ගාලා උත්තරේ තෝරනවා. විකුණුම් පිරිවැය කීයද? කීයද මේක විකුණුම් පිරිවැය? දෙක කීයද විකුණුම් පිරිවැය කියන්නේ? 1500යි. විකුණුම් පිරිවැය හොයන්න දෙයක් නැහැ. මෙයා හොයලා තියෙන විකුණුම් පිරිවැය තමයි. ලක්ෂ 15යි 1500යි. පැහැදිලිද? හරි. තා මං අහන ප්‍රශ්නයකට මට උත්තර ඕනේ. මට කියන්න මේකේ ඍජු ද්‍රව්‍ය මේ ඍජු ද්‍රව්‍ය කීයද? නැත්නම් පාරිභෝජනික ද්‍රව්‍ය පිරිවැය කීයද? ඍජු ද්‍රව්‍ය කීයද? පොඩයි. ගාන බලන්න. අමුද්‍රව්‍ය මිලිට ගණන් මට 100යි. මට කියන්න අමුද්‍රව්‍ය මිලිට ගණන් මට 100 නෙමෙයි. ඒ කියන්නේ වියදමනේ ගණන් කියන්නේ ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? අමුද්‍රව්‍ය මිලිට ගණන් මට 100යි. ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? කියන්න පුළුවන්. අමුද්‍රව්‍ය මිලිට ගණන් මට 100යි. ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? අමුද්‍රව්‍ය මිලිට ගණන් මට 100 වුණාට පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙ එහෙම නැත්නම් ඍජු ද්‍රව්‍ය කියන වියදම 800 නෙමෙයි කීයද? ගාන. හොඳයි තරුෂි. තව අනිත් ළමයි. එක ළමයෙක් හරි උත්තරේ දුන්නා. සඳුනිකා ආයි පොඩ්ඩක් බලන්න. වැරදි. කවුද? සඳුනිකා 760 ඒ වැරදි. කොහොම? අනිත් ළමයි. නිමේෂි වැරදි. කො අනිත් ළමයි? කො පිරිමි ළමයි? ඍජු ද්‍රව්‍ය වියදම කීයද? සඳුනිකා වැරදි. ඍජු ද්‍රව්‍ය අහන්නේ මම. ඍජු ද්‍රව්‍ය කියන වියදම අහන්නේ. කො ළමයි උත්තර දෙන්න. ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? මට ටක් ගාලා කියත හැකුද මම කියලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ උත්සාහ කරන්න. ඍජු ද්‍රව්‍ය කියන වියදම කීයද? ඕලමයිනේ. අමුද්‍රව්‍ය ගැනුම් 800යි. මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තොග අවසන් අමුද්‍රව්‍ය තොග කියලා දෙන්නේ නැහැ. ගෙනේ මේ කුලිය ආපසියවුම් නැහැ. 800ට අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම 50. අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම 50 අඩු කරාම මේකල 50 අඩු කරලා තියෙන එකනේ. කීයද පුතේ ද්‍රව්‍ය? 750යි. පැහැදිලිද? ඍජු ද්‍රව්‍ය 750 කියන එක තේරුණාද? හොඳටම තේරුණාද මම ඍජු ද්‍රව්‍ය කියන එක 750යි කියලා? ඔව්. මට කියන්න පරිවර්තන පිරිවැය කීයද? පරිවර්තන පිරිවැය කීයද? පරිවර්තන පිරිවැය කීයද ඔගේ? ඍජු සමය ඍජු වෙනත් නිෂ්පාදන පොදුකාරය. ඔගේ පරිවර්තන පිරිවැය කීයද? අනේ ළමයිනි කියන්නකෝ.
පරිවර්තන පිරිවැය කීයද? 1250 නෙමෙයි මං අහන්නේ පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැයට අයිති ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඍජු ද්‍රව්‍ය පරිවර්තන පිරිවැයට අයිති වෙන්නේ නැහැ. ඍජු ද්‍රව්‍ය එකතු වුණාම ඒක නිෂ්පාදන පිරිවැය. මං අහන්නේ පරිවර්තන පිරිවැය. ඍජු ශ්‍රමයේ ඍජු වෙන නිෂ්පාදන පොදුකාර විධාන තුනේ එකතුව කීයද? 500යි. කොහොමද 500 උනේ? ඍජු වේතන 200යි. අනිකුත් පරිවර්තන 300යි. ඒකට ඍජු වේතනත් පරිවර්තන තමයි. ඒක වෙනම ලියපුවා තමයි අනිකුත් පරිවර්තන කියලා 300 දුන්නේ. ඒතකොට මුළු පරිවර්තන පිරිවැය 500යි. පුතේ ඊට පස්සේ කියනවා ඉහත පිරිවැය ගන්න එකට පහත අතිරික්ත අයක වැඩක් නැහැ පුතේ. පළවෙනි උත්තරය අහන්නේ. ඉහත අතිරික්ත තොරතුරු සැලකීමට පෙර කාලච්ඡේදයේ විකුණුම් පිරිවැය. පුතේ විකුණුම් පිරිවැය නේද මෙයා මේ හොයලා තියෙන්නේ. මෙයා මේ නිෂ්පාදන පිරිවැය කියලා හොයලා තියෙන විකුණුම් පිරිවැය. අපි කොහොමනේ අපි උත්තරේ හදලා පෙන්නමු. කියන්නේ එක උත්තරේ 161 විකුණුම් පිරිවැය ගන්න කිරීම කියලා ලියන්න. 160 විකුණුම් පිරිවැය ගන්න කිරීම කියලා ලියන්නකො. කිරීමකුත් ඕනේ. විකුණුම් පිරිවැය ගන්න කිරීම කියලා උඩින් ලියන්න. කිරීමකුත් ඕනේ. හරි. උඩින් රුපියල් 1000 දාන්න. හරි මේකේ ආරම්භක අමුද්‍රව්‍ය දෙක ගැනුම් නැහැ. උඩින් ලියන්න මේ අවසන් ආරම්භක අමුද්‍රව්‍ය දෙක අවසන් අමුද්‍රව්‍ය දෙක නෑ. උඩින් ලියන්න අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් 800යි. අමුද්‍රව්‍ය ගැනුම් 800යි. අපිට ඕන විදිහේ ද්‍රව්‍ය පාරිභෝජනික ද්‍රව්‍ය පිරිවැය. මේකෙන් ආරම්භක අමුද්‍රව්‍ය දෙක අවසන් අමුද්‍රව්‍ය දෙක කියලා දිනන අමුද්‍රව්‍ය දෙකේ 50ක් අඩු කරලා තියෙන අමුද්‍රව්‍ය දෙකේ වැඩිවීම නිසා. ලියන්න මේකෙන් අඩු කරන්න අමුද්‍රව්‍ය දෙකේ වැඩිවීම කියලා අමුද්‍රව්‍ය දෙකේ වැඩිවීම කියලා මේකෙන් 50ක් අඩු කරන්න. අමුද්‍රව්‍ය දෙකේ වැඩිවීම කියලා 50 අඩු කරන්න. අඩු කරාම එන උත්තරයක් 750යි. ඒක තමයි ඍජු ද්‍රව්‍ය. ඒක තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒක තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඔක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. හරි? ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. හරි? අමුද්‍රව්‍ය ගැනුම් 800ට අවසන් අමුද්‍රව්‍ය දෙකේ වැඩිවීම 50 අඩු කරාම උත්තරය අමුද්‍රව්‍ය ද්‍රව්‍ය 750 නැත්නම් පාරිභෝජනික ද්‍රව්‍ය 750යි. මේකට මේකේ ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් නෑ එකපාරටම ලියන්න පරිවර්තන පිරිවැය. එකපාරටම ලියන්න පරිවර්තන පිරිවැය. එකපාරටම ලියන්න පරිවර්තන පිරිවැය 500යි. මේ පරිවර්තන පිරිවැය ගොම ශ්‍රමයේ හරි ඍජු වෙනත් හරි නිෂ්පාදන පොදුකාරය ඔක්කොම ටික හරි. එහෙනම් ගන්න මේ දෙක එකතුව 0.5යි 12යි 1250යි. ඕකට තාම නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඕකට තාම නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඕක නොනිමි ගලපන්න ඕනේ. පුතේ නොනිමි ආරම්භක නොනිමි අවසන් නොනිමි කියලා දීලා නැහැ. නොනිමි වැඩ කියලා ඒගොල්ලෝ 150 එකතු කරේ නොනිමි වැඩ අඩුවීම. යන්න නොනිමි වැඩ අඩුවීම කියලා මේකට එකතු කරන්න. නොනිමි අඩුවීම කියලා නොනිමි අඩුවීම කියලා හරි නොනිමි අඩුවීම කියලා 150 එකතු කරන්න. ඉතින් මේ ගාන දෙතුන් වතාවක් හදන්න හොඳ ගානක් පාඩම අවබෝධ වෙන්න තියෙන හොඳම ගානක්. හරි එතකොට මේ දෙක එකතුව 0.5යි 5යි 10යි 4යි 1400. ඇත්තටම මේක තමයි නිෂ්පාදන පිරිවැය. මේගොල්ලෝ ගත්ත තොරතුරු වලින් ඕක තමයි ඇත්තටම නිෂ්පාදන පිරිවැය. හරි? ඕක තමයි නිෂ්පාදන පිරිවැය. ඒ තියෙන තොරතුරු වලින් නිෂ්පාදන පිරිවැය ඕක. හරිද? ඕක තමයි නිෂ්පාදන පිරිවැය.
ප්‍රශ්න නැහැ නේද? ඕක තමයි නිෂ්පාදන පිරිවැය 1400යි. හරි? ඕකට නොනිමි දැන් නිෂ්පාදන පිරිවැය. ඕකට නිමි ගැලපුවාම ඉන්නේ විකුණුම් පිරිවැය. මොකද නිමිතෝග ඒගොල්ල 100 එකතු කරේ නිමි අඩුවීම 100ත් එකතු කරා. නිමිතෝග අඩුවීම 100 එකතු කරා. එකතු කරාම ඇත්තටම දැන් එන්නේ ඕක තමයි පුතේ විකුණුම් පිරිවැය. ඕක තමයි විකුණුම් පිරිවැය. ඕක තමයි විකුණුම් පිරිවැය. හරිද? ඕක තමයි විකුණුම් පිරිවැය. එතකොට මේවල ඇත්තටම හොයලා තියෙන විකුණුම් පිරිවැය. ඕක තියෙන ටික නේද මම ලිව්වේ ඔහොමම. ඔය අර කොටුව ඇතුලේ තිබ්බ ඒගොල්ලන්ගේ වගුව ඇතුලේ තිබ්බ ටික නේද මම එහෙමම ලිව්වේ පුතේ ඔය. ඇත්තට මේගොල්ලෝ හොයලා තියෙන විකුණුම් පිරිවැය. එහෙනම් අපෙන් අහන්නේ ඊට අතිරේක තොරතුරු සැලකීමට පෙර කාලච්ඡේදයේ විකුණුම් පිරිවැය. එකට උත්තරය හරි. දෙකේ අහන්නේ ඊට අතිරේක තොරතුරු සැලකීමට පසු කාලච්ඡේදයේ නිෂ්පාදන පිරිවැය. ඉතින් අර තොරතුරු පහක් තියෙනවා. ඊට පිරිවැය ගන්න එකට පහක් දාන අතිරේක තොරතුරු සැලකීමට නොමැද කියලා තොරතුරු පහක් තියෙන. ඒ පහ අරගන්න නැතුව තමයි මේක හැදුවේ. ඒගොල්ලෝ දැන්ට ඔය තොරතුරු පහ ගන්න නැතුව තමයි මේක හදලා තියෙන්නේ. අපෙන් අහන්නේ දැන් එයා ඒක ගත්තාම හරි නිෂ්පාදන පිරිවැය. මට කියන්න දැන්ට හදලා තියෙන වැරදි නිෂ්පාදන පිරිවැය කීයද? දැන්ට හදලා තියෙන වැරදි නිෂ්පාදන පිරිවැය කීයද? කියන්න. මේකෙන් බලලා කියන්න අර ඒගොල්ලෝ හදපු 1500 කියන්න එපා. දැන්ට හදලා තියෙන වැරදි නිෂ්පාදන පිරිවැය කීයද? ඔව් උත්තර. දැන්ට හදලා තියෙන වැරදි නිෂ්පාදන පිරිවැය කීයද? උත්තර දෙන්නකෝ. 1400යි. එන අර අතිරේක තොරතුරු පහ සැලකට ගත්තාම මේ නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන්නේ. දැන්ට හොයලා තියෙන නිෂ්පාදන පිරිවැය මේකනේ. එහෙනම් දෙක කියලා දාන්න හදගන්න ප්‍රකාශයක් නිෂ්පාදන පිරිවැය නිවැරදි කිරීමේ ප්‍රකාශය. නිෂ්පාදන පිරිවැය නිවැරදි කිරීමේ ප්‍රකාශය. නිෂ්පාදන පිරිවැය නිවැරදි කිරීමේ ප්‍රකාශය කියලා ප්‍රකාශයක් කොහොම අඳින්න උඩින් රුපියල් 1000 කියලා දාන්න. නිෂ්පාදන පිරිවැය නිවැරදි කිරීමේ ප්‍රකාශය කියලා ඇඳලා උඩින් 1000 කියලා දාන්න. දාලා උඩින් ලියන්න කෙටුම්පත් නිෂ්පාදන පිරිවැය කෙටුම්පත් නිෂ්පාදන පිරිවැය 1400යි. ඔක වැරදි. ඔකට මොන හරි අඩුවෙන් දාන්න නම් එකතු කරන්න වෙයි. වැඩියෙන් දැම්මම නම් රූල් 3-4ක් අතහැරලා අඩු කරන්න වෙයි. හරි. එහෙනම් දැන් ඔය අතිරේක තොරතුරු අපි සැලකිලිට ගමු. දැන් ඔය අතිරේක තොරතුරු සැලකිලිට ගමු. තොග හැසිරීමේ දුර්වලතා හේතුවෙන් 40ක අමුද්‍රව්‍ය තොගයක් හානි වී තිබීම. පුතේ 40ක අමුද්‍රව්‍ය තොගයක් හානි වෙලා. නමුත් මේකෙදි මේ ගැණුම් වලින් මේ 40 අඩු කරන්න ඕන එක අඩු කරලා නැහැ. 40ක අමුද්‍රව්‍ය හානි වෙලා. ඒතර මේ හරිනම් මේ ගැණුම් වලින් මේ 40 අඩු කරලා තමයි අපි පාවිච්චි කරපු ටික හොයාගන්න. නමුත් ඒ 40 මෙතනින් අඩු කරපු නිසා විදු ද්‍රව්‍ය කියන වියදම ඇතුලේ ඒ 40ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ හානි වෙච්ච අමුද්‍රව්‍ය ටිකත් පාවිච්චි කරනවා කියලා තමයි නිෂ්පාදන පිරිවැයට ඇවිල්ලා තියෙන්නේ. මොකද වෙන්න ඕනේ 40? නිෂ්පාදන පිරිවැය නිවැරදි කරද්දී 40 මොකද වෙන්න ඕනේ? පුතේ 40ක අමුද්‍රව්‍යයක් හානි වුණේ ඒක නිෂ්පාදනය ඇතුලේ නෑ. නමුත් ඒ ටික අඩු කරේ නෑ. එහෙනම් ඒ ටිකත් පාවිච්චි කරපු ද්‍රව්‍ය විදිහට ඇවිල්ලා තියෙන්නේ. මොකද වෙන්න ඕනේ 40 කියන්නේ? අඩු කරන්න ඕනේ. අඩු කරන්න හානි වූ අමුද්‍රව්‍ය කියලා
අඩු කරන්න හානි වූ අමුද්‍රව්‍ය කියලා 40ක් අඩු කරන තැන ලියන්න පළවෙනි. හානි වූ අමුද්‍රව්‍ය කියලා 40ක් අඩු කරන තැන ලියන්න. හානි වූ අමුද්‍රව්‍ය 40ක් අඩු කරන තැන ලියුවා නේද? ඊළඟ එක. නිෂ්පාදනාගාරයේ භාවිතා කළ යන්ත්‍රශය 200ක් වාර්ෂිකශය මගහැරීම. පුතේ නිෂ්පාදනාගාරයේ යන්ත්‍රශය 20ක් මගහැරිලා. යන්ත්‍රශය පුතේ මෙන්න මේ පරිවර්තන පිරිව ඇතුළේ එන්න ඕනේ 20 ඇවිල්ලා නැහැ. නිෂ්පාදන පිරිවැඩ අයිති වියදමක් දාලා නැහැ. එන එකතු කරන්න. යන්ත්‍රශය කියලා 20 එකතු කරන්න. යන්ත්‍රශය කියලා 20 එකතු කරන්න. හරිද? යන්ත්‍රශය කියලා 20 එකතු කරන්න. නිෂ්පාදනයට අදාළ රුපියල් 60ක් වූ විදුලි වියදම් ගිණුම් ගත නොකිරීම. පුතේ විදුලිය නිෂ්පාදනයට අදාළ විදුලිය 60ක් ලියන්න අයට එකතු කරන්න. විදුලිය කියලා 60 එකතු කරන්න. විදුලිය කියලා 60 එකතු කරන්න. හරි. විදුලිය කියලා 60 එකතු කරානේ. ඊට පස්සේ විදුලිය කියලා 60 එකතු කරා. ඊට පස්සේ රුපියල් 80 කාර්යාල කුලී අනිකුත් පරිවර්තන පිළිවෙල ඇතුළත් වී තිබීම. ඒ කාර්යාල කුලී කියන්නේ නිෂ්පාදන වියදමක් නෙමෙයි. නමුත් 80 කාර්යාල කුලී මෙන්න මේ පරිවර්තන පිළිවෙල ඇතුළේ තියෙනවලු. අයින් කළා දාන්න. කාර්යාල කුලී කියලා 80 අඩු කළා දාන්න. කාර්යාල කුලී 80 අඩු කරන්න. හරි. ඔන්න ඊළඟ එක තේරුම් ගත්තනම් ගොඩාක් හොඳයි ඈ. මට කියන්න නොනිමිතෝගය වැඩි වෙනවයි කියලා කියන්නේ නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? නොනිමිතෝගය වැඩි වෙනවයි කියන්නේ නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? නොනිමිතෝගය තියෙන ගානට වඩා වැඩි වෙනවයි කියලා කියන්නේ මුලට වඩා අග නොනිමිතෝගය වැඩි වෙනවයි කියලා කියන්නේ නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? කියන්න පුතේ. නොනිමිතෝගේ වැඩි වෙනවා මුලට වඩා අග නොනිමිතෝගේ වැඩි වෙනවායි කියන්නේ ඒක නිෂ්පාදන පිරිවැය මොකද කරන්නේ? උත්තර දෙන්නකෝ. මුලට වඩා අග නොනිමිතෝගේ වැඩි වෙනවායි කියලා කියන්නේ ඒක නිෂ්පාදන පිරිවැය මොකද කරන්න ඕනේ? උත්තර දෙන්න. මුලට වඩා අග නොනිමිතෝගේ වැඩි වෙනවායි කියලා කියන්නේ ඒක නිෂ්පාදන පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. හරි හොඳයි. දැන් මට කියන්න ඔය අන්තිම එක මොකද කරන්න ඕනේ? අඩු කරනවද එකතු කරනවද? අන්තිම එක කාලච්ඡේදයේ අවසාන නොනිමිතෝගය 30කින් අවතක්සේරු වී තිබීම. නොනිමිතෝගය 30ක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඔක මේකට මොකද කරන්නේ? නොනිමිතෝගය 30ක් අඩුවෙන් ගත්ත එක මේකට මොකද කරන්නේ? එකතු කරනවද අඩු කරනවද? නොනිමිතෝගේ 30ක් අඩුවෙන් ගත්තා එක දැන් හෙළිදරව් වුණා. වැරද්ද අහු වුණා. නොනිමිතෝගේ මුල අගට වඩා මුල නොනිමි අඩුවෙන් අරන් තියෙන 30ක්. ගන්න ඕන නොනිමිතෝගේට වඩා 30ක් අඩුවෙන් අරන් තියෙන්නේ. දැන් මට කියන්නේ ඒ 30 මේකට මොකද කරන්න ඕනේ? එකතු කරනවද අඩු කරනවද? සඳුනිකා ලක්මාලි වැරදි. අනිත් ළමයි ඕක හරියට හිතනවා කියන්නේ හොඳයි. මුකුත් කරන්නේ නැත්තේ නෑ කරනවා. වැරදි. කියන්න අනිත් ළමයි. නිවාසි වැරදි. සචින්චලා වැරදි. කොහොනිත් ළමයි? කොහොනිත් ළමයි? උත්තර දෙන්නේ නැහැ. පිරිමි ළමයි කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. හරි ආගෙන ඉන්න.
කර්මාසල අවසාන නොනිමිතෝගේ 30කින් අඩුයි පුතේ. නොනිමිතෝගේ 30000ක් අඩුවෙන් අරන් තියෙන්නේ. එහෙනම් පුතේ නොනිමිතෝගේ තව 30000කින් වැඩි වෙනවා එකේ තේරුම්. නොනිමිතෝගේ නියම ගණ්ඩා 30ක් අඩුවෙන් අරන් තියෙන්නේ. එහෙනම් වැරද්ද හදද්දි නොනිමිතෝගේ තව 30කින් වැඩි වෙන්න ඕනේ. නොනිමිතෝගේ වැඩි වෙනවායි කියන්නේ මේකෙන් මොකද කරන්නේ? නොනිමිතෝගේ 30000ක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ නොනිමිතෝගේ තව 30000 වැරද්ද හදන්න නොනිමිතෝගේ නියම ගානට වඩා 30000ක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ නොනිමිතෝගේ 30000කින් වැඩි වෙන්න ඕනේ. නොනිමිතෝගේ වැඩිවීම කියලා කියන්නේ මේකෙන් මොකද කරන්නේ? අඩු කරන්න තියෙන්නේ. මේකෙන් 30ක් අඩු කරන්න. අඩු කරන්න. නොනිමිතෝගය අවතක්සේරු වීම. නොනිමිත අවතක්සේරු වුණාම දෙක ආයි වැඩියෙන් ගන්නවා කියන්නේ අඩු කරන්න. ඔක 3-4 සැරයක් ගෙදර තනියෙන් හිතන්න ඒවට අහු වෙනවා ක්‍රමේ. ඔච්චරයි. එහෙනම් නිවැරදි නිෂ්පාදක ප්‍රවෑන 20යි 60යි 80යි 1480යි එකෙන් අඩු වෙනවා බිඳුවයි 4යි 8යි 12යි 15යි එකක් ඉතුරුයි 150ක් අඩු වෙනවා. අඩු වුණාම නිවැරදි නිෂ්පාදන පිරිවැය බිඳුවයි 8න් 5 3යි 3යි ඔක තමයි නිවැරදි නිෂ්පාදන පිරිවැය. නිවැරදි නිෂ්පාදන පිරිවැය 13,30,000යි. නිවැරදි නිෂ්පාදන පිරිවැය 13,30,000යි. පැහැදිලි නේද එහෙනම්? පුතේ දැන් එතකොට ලබන සති 8 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නව නේද ඔයගොල්ලන්ගේ? එතකොට රිවිෂන් පන්ති අපිට සෙන්සුරා සඳ එකට කරන්න බෑනේ. අඟහරුවාද 10 මාට කරන්න බෑනේ. ඒ නිසා ලබන සතියේත් ඔන්ලයින් යන නිසා පන්තිය සඳ අඟහරුවාද 4 මාට වගේ පන්ති තියෙන. 4 මාට 5 විතර මම 5ට වගේ පටන් ගන්නම්කෝ. 5-7 වගේ. හරි. එහෙනම් සඳ අඟහරුවාද රිවිෂන් පන්ති තියෙන්නේ 5-7 වගේ. පුතේ එතකොට අපි ෆිසිකල් පන්ති පටන් ගත්තාම සෙනසුරාදා උදේ 8-10 රිවිෂන් පන්තිය 10:00-12:00 මේ වෙලාව තියරි පන්තිය. ඒකදී අවුලක් නැහැ. ඒතර අපිට ලබන සතියේ ඊළඟ සතිය වගේ ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ රිවිෂන් පන්තිය වැටෙන්නේ සෙනසුරාදා උදේ 8-10 තියරි පන්තිය මේ වෙලාවම තියෙනවා. උදේ අර වෙන දවස් දෙකකින් ඉවරයි මම දන්නේ මේ රමේෂ් එකට 10 ඔයගොල්ලන්ගේ පන්ති 1-3. එතකොට දවසින් ඔයගොල්ලන්ගේ ඉකෝනොමි කවුන්ටිනුයි ඉවරයි ඈ. accounting revision theory දෙකම ඉවරයි econ theory ඉවර වෙයි. හරි. එහෙනම් පුතේ අදට මෙතනින් මැට් ටික ඉවරයි. එහෙනම් සඳ 5ට ආයි පන්ති තියෙන රිවිෂන් ක්ලාස් එක. සඳ අඟහරුවාදා හවස 5ට. හරි.